සරසවි සින්දින දොරින් දොරට දොර මඩලාවයි. ආයිබෝන් දොරමඩලාව සංවාදාත්මක හරසරණිය. අද දොරමඩලාවේ මාතෘකාව ජාතික සංවර්ධනයේලා පෞද්ගලිකාංශයේ කාර්යභාරය. ජාතික සංවර්ධනය කියපුවහම එකපාරටම කාටත් හිතෙන්න පුළුවන් මේක ආණ්ඩුව මැදිහත් වෙලා කරන්න ඕන ජාතික වැඩක් කියලා. ජාතික කියන වචනේ යෙදුන ගමන්ම අපිට මතක් වෙන්නේ ආණ්ඩුව, රජය. ඇත්තටම ජාතික සංවර්ධනයේදී පෞද්ගලිකාංශයට කරන්නට වැඩක් ඇත්තෙම නැද්ද? පෞද්ගලිකාංශය කියපුවාම එකපාරටම බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ ලාභය පදනම් කරගෙන ලාභ උපයන්ට ධනෙ උපයන්ට කටයුතු කරන ආයතන සමූහයක් තමයි එක විටම පෞද්ගලිකාංශය කියපුවාම මතක් වෙන්නේ. අද දොරමඩලාවෙන් අපි කතා කරන්නේ ජාතික සංවර්ධනයේට පෞද්ගලිකාංශයට ඇත්තටම කරන්න පුළුවන් කාර්යභාරය පිළිබඳව. මා කැමතියි අපේ විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්නට. අපේ ආරාධනෙන් අද දොරමඩලාවට සහභාගී වෙනවා දීපාල් සූර්යාරච්චි මහත්මයා. එතුමා දොරමඩලාව නරඹන ඔබ කවුරුත් දන්නා හොඳින් දන්නා හඳුන්වන අපේ රටේ ප්‍රකට කීර්තිමත් විද්වතෙක්, විශේෂයෙන්ම කළමනාකරන උපදේශකවරයෙක් හැටියට එතුමා බොහොම ප්‍රකටයි. අපේ රටේ ව්‍යාපාර කළමනාකරන ක්ෂේත්‍රයට අලුත් හැඩයක්, අලුත් ප්‍රවේශයක්, අලුත් මුහුණුවරක් එකතු කරපු විද්වත් කළමනාකරන උපදේශකවරයෙක් හැටියට සූර්යාරච්චි මහත්මයා හඳුන්වා දෙන්න පුළුවන්. ලේඛකයෙක් හැටියට, දේශකයෙක් හැටියට, කතිකාචාර්යවරයෙක් හැටියට විශේෂයෙන්ම ව්‍යාපාර කළමනාකරන ක්ෂේත්‍රයේ බොහොම ප්‍රකටයි. ඔබතුමා ඉතාමත් ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේම අප ආරාධනය කළා පෞද්ගලික අංශය පිළිබඳව කතා කරද්දී අපේ රටේ පෞද්ගලික ව්‍යාපාර ක්ෂේත්‍රයේ බොහොම කීර්තිමත් නාමයක් හිමි රංජිත් පේජ් මහත්මයාට. එතුමා අපේ රටේ පොදු ජනතාවට බොහොම සමීප ව්‍යාපාරයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. කාගිල් සමාගමේ ප්‍රධාන විධායක ධුරය දන්නවා. ඒ කියන්නේ නියමුව හැටියට කටයුතු කරනවා. මම හිතනවා මේ රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවන්තයෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. අපේ රටේ තරුණ තරුණියන් දහස් ගණනකට රැකියා සපයා දුන් ගැමි ගොවියාට Tamanගේ එළවලු වලට පළතුරු වලට ස්ථාවර මිලක් ලබා දුන්න ආයතනයක ප්‍රධානියා හැටියටයි ඔබ අද සාකච්ඡාවට සහභාගී වෙන්නේ. ඔබත් ඉතාමත් ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේම අප ආරාධනය කළා අපේ රටේ තවත් ප්‍රකට පුද්ගලයෙකුට, විද්වතෙකුට මේ සාකච්ඡා මණ්ඩපයට ආචාර්ය පී.ඒ. කිරිවන්දනීය මහත්මයා. එතුමාගේ නම සඳහන් කළ සැනින්ම අපේ රටේ බැංකු ක්ෂේත්‍රයේ කාටත් මතක් වෙනවා. අපේ රටේ බැංකු ක්ෂේත්‍රයේ මහා පෙරලියක් හැටියට, විශේෂයෙන්ම ග්‍රාමීය ආර්ථිකය පිළිබඳව කතා කරද්දී එහි පෙරලියක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන් සනස ව්‍යාපාරයේ නිර්මාතෘවරයා හැටියට ආචාර්ය කිරිවන්දනී හඳුන්වා දෙන්න පුළුවන්. ඔබතුමාත් ඉතාමත් ගෞරවණීයව පිළිගන්නවා. මම කැමතියි අපේ සූර්යාරච්චි මහත්මයාගෙන් මේ කතාබහ පටන් ගන්නට. අපි මුල් තැනින්ම පටන් ගමු. මේ ජාතික කියපු ගමම්ම මේක ආණ්ඩුව කරන්න ඕනේ, රජයේ මැදිහත් වෙලා කරන්න ඕනේ, විධිමත් වැඩක් කියලා තමයි හැමෝම හිතන් ඉන්නේ. ඇත්තටම ජාතික සංවර්ධනයේට පෞද්ගලික අංශයට කරන්න පුළුවන් මොනවද? කරලා තියෙන්නේ මොනවද? ඔබතුමාට ආරම්භයක් දෙන්න පුළුවන්. ඒක ජාතික ප්‍රශ්නයක් තමයි ඇහුවේ. සමහරවල් මේ ජාතික කිව්වයින් පස්සේ පටුවට හිතන්නත් පුළුවන්, ජාතික කිව්වයින් පස්සේ පුළුල්ව හිතන්නත් පුළුවන්. දැන් ජාතික සංවර්ධනය කියලා කිව්වයින් පස්සේ ලෝකේ ප්‍රධාන වශයෙන් මේ වගේ මාතෘකාවලදී සාකච්ඡා වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කේන්ද්‍රය විසින් නිර්මාණය කරන ලද ප්‍රතිපත්තියක් අනුව සංවර්ධනය විය යුතුයි, කටයුතු සිදු විය යුතුයි කියන ක්‍රමය. මේක තමයි සමාජවාදී න්‍යායය. ඒ වගේම වෙළඳපොළ විසින් සියලුම දේ තීරණය කරයි කියන ක්‍රමය අනිත් එක. නමුත් අද මං හිතන්නේ ලෝකයේ ඇවිල්ලා තියෙන තැනකට මේ දෙකේම සංකලනයක් අවශ්‍යයි කියන තැන. නමුත් අපි ජාතික සංවර්ධනය ගැන කියනකොට අපි කොහොමද මේක මනින්නේ? විවිධ මිනුම්දනු ගොඩාක් හොයාගන්න පුළුවන්. නමුත් සරලව ගත්තොත් එහෙම මේ රටේ අන්තිම දුප්පත් මිනිස්සයා මොන වගේ ගේක ජීවත් වෙයිද? අපි රටේ සංවර්ධනය ගැන හිතනවා නම් අන්තිම දුප්පත් මිනිස්සයා කියන මිනිස්සයාට උළු හේල කරපු වහලයක්, සිමෙන්ති දාපු ගයක්, කෙටි වේලාවකදී රෝහලකට, පාසලකට අවශ්‍ය පහසුකම් වලට යන්න පුළුවන් කමක්, දරුවන්ට අධ්‍යාපනයක්, මෙන්න මේ වගේ දේවල් නේද අපි කියන්නේ කියන එක අපි නිර්වචනය කරගන්නට ඕනේ. එතකොට එහෙම නැතුව අපි හිතුවොත් එකපාරටම සංවර්ධනය කියලා සමහර වෙලාවට අපි හිතන්නේ අපි මේ වෙන රටක් වගේ වෙනවද කියන එක කියන්න ගියාම සමහර වෙලාවට අපිට මේක පැටලෙනවා. දැන් අපි එතෙන්ට යනකොට සමහර දේවල් තියෙනවා රජය විසින්ම කර යුතු දේවල්. සමහර දේවල් තියෙනවා රජය සහ පෞද්ගලිකාංශය එක්කහුව වෙලා කරන දේවල්. තව සමහර දේවල් තියෙනවා පෞද්ගලිකාංශය විසින්ම කරන්න පුළුවන් දේවල්. ඕන එකක් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් එතන තියෙන ප්‍රශ්නේ තමයි
දැන් මේ හැම එකටම සම්පත් යොදවනවා. එතකොට මේ සම්පත් වලට යම්කිසි ප්‍රතිලාභයක් හම් වෙන්න ඕනේ. දැන් ඔබ කිව්වා මේ ලාභය කියන වචනේ. මම හිතනවා දැන් ව්‍යාපාර ගැන කියනකොට ලාභය මේ අපේ රටේ සමහරවල්ලාට මේ ලාභයට බයක් තියෙනවා. ලාභය හොඳ නෑ කියලා. ඒ කියන්නේ පාඩුව හොඳයි කියන එකද? හරි. එතකොට අපි මේ මායාවලින් මිදෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ලාභයක් යම්කිසි විදිහකට ලැබුණේ නැත්තම් ඒක දුවන්නේ නැහැ ඉස්සරහට. දැන් ගහක ගෙඩි වලට ඒ ගෙඩි වලින් පැල හැදෙන්නේ නැත්තම් ඒ ගස් වඳ වෙලා යනවා. ඒ වගේ තමයි. එතකොට රාජ්‍යාංශයේ මැදිහත් වුණාම සමහර වෙලාවකට තියෙන්නේ ඒ ස්වභාවික වර්ණයට විරුද්ධව කටයුතු සිද්ධ වෙනවා. ඒ කියන්නේ කොච්චර පාඩුණත් බදු ගෙවන අය විසින් ගෙවන සල්ලි වලින් කොහොම හරි මේක නඩත්තු කරගෙන යන ගතියක් තියෙනවා. එතකොට පෞද්ගලික අංශය ඒ නිසා ස්වභාවිකවම තියෙනවා කාර්යක්ෂමතාවයේ වැඩි විය යුතුයි. මොකද ඒක කරගන්න බැරි වුණොත් එයා අභාවයට යන නිසා. ඊළාට මේ දෙකේ අපේ රටේ තියෙන ඇත්ත తත්වය මොකද්ද? දැන් ඕනෑම රටක සංවර්ධනය වෙනකොට දෙන එකක් තමයි මිනිස්සුන්ට රැකියාවල් ලැබෙනවා. ඒතර ලංකාවේ මේ වෙනකොට 2008 අවුරුද්දේ සංඛ්‍යා ලේඛන අනුව රාජ්‍යාංශයේ සමස්තයක්ම ගත්තයින් පස්සේ මිලියන 1.6ක් කියන්නේ ලක්ෂ 16ක් විතර තමයි රැකියාව ලබා දීලා තියෙන්නේ. නමුත් පෞද්ගලික ව්‍යාපාරික අංශය මිලියන 3කටත් වැඩිය. ඊළඟට තව මිලියන 2ක් කියන්නේ ලක්ෂ 20ක් විතර ඉන්නවා ඕන් account. ඒ කියන්නේ තමන් විසින් යම්කිසි ව්‍යාපාරයක් කරගෙන. මම හිතනවා මෙතනත් අපේ රටේ තියෙනවා මේ වැරදි භාවිතයක් ස්වයං රැකියා. ස්වයං රැකියා කියලා જાතියක් නෑ ඔක්කොම ස්වයං ව්‍යාපාර. එතකොට එහෙම ගත්තොත් එහෙම මේ රටේ විශාල වශයෙන් මේ කටයුත්ත කරගෙන යන කියන්නේ මිනිස්සුන්ගේ ජීවත් වීමට අවශ්‍ය සේවාවන් සැපයීම සහ ධනය රැස් කිරීම ගත්තයින් පස්සේ වැඩි කොටසක් මෙහෙවන්නේ පෞද්ගලික ව්‍යවසායකයෝ. එතකොට මේ තරම් විශාල අංශයක් තියෙනකොට පෞද්ගලික අංශය රජය විසින් මොනවද කරන්න ඕනේ? ඒතර රාජ්‍ය අංශයෙන් කරන්න ඕනේ මේකට අවශ්‍ය පහසුකම් සපයා දෙන්න ඕනේ. සමහර දේවල් වල යම්කිසි මඟ පෙන්වීම කරන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් හැටියට ලංකාවේ දුරකථන sannivedanaය පෞද්ගලික අංශයට සම්පූර්ණයෙන් බාර දීලා තියෙනවා. නමුත් ඒක කොහොමද කෙරෙන්න ඕන කියන එක පිළිබඳව නියාමක සභාවක් තියෙනවා. ඒ වගේ යම්කිසි දේවල් සිද්ධ වෙන්න ඕනේ. සමහර දේවල් තියෙනවා ඇත්තටම රජය විසින් දැන් කරන්න ඕනේ නැහැ. මොකද ඒවා ඊට වැඩිය හුඟා කාර්යක්ෂමව පෞද්ගලික අංශයෙන් කරන්න පුළුවන් කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම සමහර දේවල් පෞද්ගලික අංශයේ දීම නිසා බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල ලැබිලා නැහැ. දැන් උදාහරණයක් හැටියට ඉස්සර ළංගම විතරක් තියෙද්දි ගමකින් ඉඳන් ආපු කෙනෙක් හැටියට මම දන්නවා ඉස්සර තිබුණ පළවෙනි බස් එකයි අන්තිම බස් එකයි කොහොම හරි වෙලාවට යනවා. දැන් අසංවිධිත පෞද්ගලිකකරණයක් නිසා මගේ පෞද්ගලික මතය නම් ලංකාවේ මේ බස් ගමනාගමනය ලාභදායක විදිහට මිනිසුන්ටත් වාසියක් වෙන විදිහට නැහැ. ඉතින් ඒක ලොකු බලපෑමක් තියෙනවා රටට. දැන් ඒක එච්චර මේ ඒක නිකන් දැන් ඔද්දල් වෙලා ඒක මං හිතන්නේ ලේසියෙන් ගොනු කරගන්න පුළුවන් කියලා. ඒ වගේම දැන් සමහර දේවල් තියෙනවා සමහර ආයතන ඒවා පාඩු අපිට පේනවා. නමුත් ඒක වෙනස් කරගන්න බෑ. ඒවා විශාල දේශපාලන ප්‍රශ්න බාටපත් වෙලා තියෙනවා. එතකොට සමස්තයක් හැටියට ගත්තයින් පස්සේ මේ ගොඩක් දේවල් පෞද්ගලික අංශයෙන් වෙනවා නම් සෛද්ධාන්තිකව ඒවා කාර්යක්ෂමව සිද්ධ වෙනවා. එතකොට මේවා හොඳට කාර්යක්ෂමව සිද්ධ වෙනකොට මේ ආයතන වලින් බදු අය කරගන්න පුළුවන් රජයට. එතකොට නැවත මේ බදු වලින් පොදු සේවා ලබා දෙන්නට පුළුවන්. ඒතර මෙන්න මේක තමයි චක්‍රයක් හැටියට එන්නේ. ඒතකොට සමහර දේවල් දැන් ඔක්කොම රජය කරන්න ගියොත් එහෙම එතකොට නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ වෙනවා. එහෙම බෑ. හරි? ඒ නිසා පෞද්ගලික අංශයේ වැඩියෙන් දියුණු වෙනකොට රජයට ලේසි ඒගොල්ලන්ගෙන් බදු අරගන්න. ඔය කියන ශේත්‍රය ඇතුළේ තමයි මම හිතන්නේ අපි අද සාකච්ඡා කරන්න ඕනේ හසන්ත. පුළුවන් මම හිතනවා දීර්ඝ සමාජ ජාතික සංවාදයක් සඳහා ප්‍රවේශයක් තමයි මේ කතාව ඇතුලේ තියෙන්නේ. අපේ මාතෘකාව ජාතික සංවර්ධනයේලා පෞද්ගලික අංශයේ කාර්යභාරය. මා කියවා මේ ජාතික කිව්ව සැනින් ඒක ආණ්ඩුව මැදිහත් වෙලා
කරන්ට ඕන වැඩක් කියන හැඟීම තියෙනවා කියලා. දැන් පෞද්ගලික අංශය අපි මතු කරගත්තනේ. පෞද්ගලික අංශය කියපුවම මේ තුන් දෙනා විතරද මේ රටේ ඉන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. දොරමඩලා බලන අයටම දැන් මහතුරු තුන් දෙනෙක් දොරමඩලාවට ඇවිල්ලා ඉන්නවා. පෞද්ගලික අංශය කියන්නේ මේ තුන් දෙනාද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තෙම මේ පුළුල් ජාතික සංවාදයට මේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ සියලු දෙනාම එකතු වෙන්න ඕනේ. අපි නියෝජිතය තුන් දෙනෙක් තමයි මේ තෝරගත්තේ. තෝරගත්තේ ඇයි කියලාත් මා කිව්වේ යුතු තියෙනවා මේ වැඩසටහන ආරම්භයේදීම. මා කිව්වා දීපාල් සූර්යාරච්චි මහත්මයා මේ ක්ෂේත්‍රයේ විශේෂඥයෙක්, උපදේශකවරයෙක්, කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව ජයග්‍රහණ පෙන්වූ විශිෂ්ටතා පෙන්වූ පුද්ගලයෙක් පෙන්නලා තියෙනවා. පේජ් මහත්මයා මා කිව්ව දහස් ගණනකට රැකියා දුන්නු ඒ තමන්ගේ ව්‍යාපාරේ මේ රටේ හිණිපෙත්තටම අරගෙන ආපු පුද්ගලෙක්. කිරිවන්දනී මහත්මයා තමන්ගේ ජීවිත කාලයම මේ රටේ ග්‍රාමීය ආර්ථිකය, ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්නට කැප වුණු විද්වතෙක්. මම හිතනවා ඒ හින්දා නියෝජිතය තුන් දෙනෙක් හැටියට අපේ තේරීම ගැන කවුරුවත් අමනාප වෙන එකක් නැහැ කියලා මා විශ්වාස කරනවා. මම කැමතියි අපේ පේජ් මහත්මයා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා නම් ජාතික සංවර්ධනයේට පෞද්ගලික අංශයට මොනවද කරන්න පුළුවන්? අපි දැන් අපේ ගෙවල් වල පොඩ්ඩක් බැලුවම අපේ ගෙදර පාවිච්චි කරන දෙයක්. දවසෙන් ටෙලිවිෂන් ඇප් එකම ටෙලිවිෂන් එක අපි ගන්නේ හදන්නේ කෙනා නැෂනල් නැත්නම් මොන හරි බ්‍රෑන්ඩ් එකක්. දැන් මේ බ්‍රෑන්ඩ් එකක් තමයි මේ අපි ගෙවල් වල පාවිච්චි කරන්නේ. ඒ විදිහට කීප දෙයක් අපි පාවිච්චි කරන්නේ ගෙවල් වල පාවිච්චි කරන්නේ දවසට පාවිච්චි කරන සබන් කැට්ටයක්. කිරිපිටි මේ ඔක්කොම ගෙන්නන්නේ මේ ප්‍රයිවට් සෙක්ටර් එකෙන්. ඉතින් මේක බැලන්ස් එකක් තිබෙන්න ඕන. අපේ ප්‍රයිවට් සෙක්ටර් කීප දෙයක් කරන්න පුළුවන්. දීපල් මහත්තයා කිව්වා වගේ පංගක් කියවා අපිට කරන්න බෑ. අපි කරන්නේ ප්‍රොෆිට් එකක් නැත්නම් ලාභයක් නැත්නම් අපිට මේක ඉදිරියට ඉස්සරහට රස්වල් හදාගෙන යන්න බෑ. අපි මේ රස්වල් හදන්න තියෙනවා. අපි රස්වල් හැදුවා නැත්නම් ප්‍රයිවට් සෙක්ටරෙන් අපි රස්වල් හැදුවා නැත්නම් ආණ්ඩුවේද මේ රස්වල් හදන්න යන්නේ. ඔබතුමාගේ ව්‍යාපාරයෙන් රැකියා කීයක් දීලාද අපිට කියන්නකෝ බලන්න. දැනට අපිට 6000කට විතර ඉනවා ළමයි. 25න් පහළ 170ක්. අපි දිස්ත්‍රික් 22 ඉන්නවා. ළඟදී යනවා අනිත් දිස්ත්‍රික් 3කට. මේ විද්වත් සභාවේ ඉන්න තිදෙනාම මේ රටේ තරුණ තරුණියන්ට රැකියා දහස් ගණනක් දීපු තුන් දෙනෙක් කියන කාරණාවත් මතක් කරගන්න ඕනේ. අපි තෝරා ගැනීමට ඒකත් සාධකයක්. තුන් දෙනාම ඒ ආකාරයෙන්ම රැකියා සපයලා තියෙනවා. ඔව් පේජ් මහත්තයා. ඉතින් මේ විදියට අපේ රස්වල් හදන්න මේ රටට රස්වල් හදන්න ඕන නම් අපි බහන්න ගත්ත නැත්නම් අපි ලාභයක් ඇදුවා නැත්නම් ඒ රස්වල් හදන්න බෑ. ඒ ලාභය හදන්නේ ලාභයත් පොඩ්ඩක් ප්‍රේසම් වෙන්න තියෙනවා. අංගුවක් අපි සාමාන්‍ය ලොකු ලාභයක් හොයන්න බලන්න. අවුරුදු කිහිපයෙන් හදන්න යන දවසෙන් හදන්න බලන්න. ඒ වාගේ තමයි මිනිත් දෙනෙක් අද මේ ලෝකේ කැඩිලා වැටිලා තියෙන්නේ. අද ලෝකේ තියෙන තත්ත්වය බිස්නස් එක කැඩිලා වැටිලා තියෙන්නේ මේ ප්‍රයිවට් මිනිස්සු තමයි. ඒ ඕනට වැඩිය ලාභයක් හොයන්න කියලා. ඉතින් ඒකත් බැලන්ස් කරන්න ඕන. ඒකට මේ අපි රටට අපිට වෙනසක් කරන්න පුළුවන් මේ රටේ වෙනසක් කරන්න පුළුවන් මේ ප්‍රයිවට් සෙක්ටර්. මම අහන්නේ අද වෙනකම් අපි මොනවද කරලා තියෙන්නේ කියලා. රස්වල් කීපයක් හදලා තියෙනවා. අපි මෙතන රස්වල් කීපයක් හදලා තියෙනවා. කොහොමද දැන් මේ රස්වල් හදලා තියෙන කාලේ යුද්ධයක් තිබුණ කාලේ. දැන් යුද්ධයක් නැති වෙලා. අවුරුදු දැන් මාස 4-5ක් යනවා. අපි මොනවද කරලා තියෙන්නේ? අලුත් රස්වක් හදලා තියෙනවද? මමත් මහත් එක වැඩ කරන්නේ ළමයිගෙන් යන්නේ. අපි කාගෙසෙන් අලුත් රස්වල් හදලා තියෙනවද? මේ මාස 4න් 5. ඉතින් අපි ඒවටත් වැඩ කීපයක් කරගෙන යන්න තියෙනවා. රස්වල් හදනවා. අපි රස්වල් හැදුව නැත්නම් මේ රට හදන්න බෑ. ආණ්ඩුවට බෑ මේ රස්වල් හදන්න. ආණ්ඩුවේ රස්වල් වැඩි කෙරුවොත් අපේ ටැක්ස් එක වැඩි වෙනවා. තමුන්ගේ ජීවත් වෙන වීදමත් වැඩි වෙනවා. ආණ්ඩුවට පොන් කීපයක් කරන්න. ට්‍රාන්ස්පෝර්ට්, ස්පිතාල, এডুকেෂන් ඒ වගේ පාරවල් හදන්නේ. භාණ්ඩ විකුණන්න එක නැත්නම් සර්විසස් ප්‍රොවයිඩ් කරන්න එක ඒක ආණ්ඩුවට පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙයි. ඒ මිල හරි මිලට දෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. අමාරුවක් වෙයි. ඉතින් ප්‍රයිවට් සෙක්ටර් කවුරු බලන්නට හිතන්න එපා මේකේ ඉන්නේ මිනිස්සු සල්ලි හදන්නේ කියලා.
මහත්තයා කිව්වාගේ සල්ලි හැදුව නැත්නම් අපිට රසවල් හදන්න බෑ. සල්ලි හැදු සාමාන්‍ය සුළු දෙයක් සල්ලි පොඩියක් හැදුව නැත්නම් ඒ වැඩ කරන්නේ ළමයිට ඒගොල්ලෝගේ ජීවිත වෙනසක් කරන්න අපිට බෑ. දවසෙන් දවසට ඒගොල්ලෝගේ ජීවිතත් වෙනස් වෙනවා. මේකයි වෙනසක් තියෙන්නේ. මේක බැලන්ස් කරන්න. ඔව්. අපේ රටේ ඈත ගම් දනව්වල ජීවත් වෙන තරුණ තරුණියන්ට Tamanගේ ජීවිකාව සඳහා Tamanගේ පවුල ජීවත් කරවීම සඳහා රැකියාවක් සැපයීම ඉතාමත් වැදගත් දෙයක්. ඒක ජාතික අවශ්‍යතාවයක්. ඒක එක්තරා විදිහක පින්කමක් හැටියට සලකනවා. ඒක විශාල ජාතික මෙහෙවරක් හැටියට අපි සලකනවා. ඒක හොඳ සේවයක් හැටියට අපි පසකින් තියමු. හැබැයි මේ රැකියා සැපයීම පසක තියලා මේ ව්‍යාපාරයේ තියෙන ගුණාත්මක භාවය දැන් ඔබතුමාගේ ව්‍යාපාරයේ නම් ඒ ප්‍රමිතියක් තියෙන්න ඕන. දැන් ඔබතුමා රැකියා සපයන රැකියා ලාභීන් පිරිසක් වගේම ඔබතුමාට පාරිභෝගිකයෝ පිරිසකුත් ඉන්නවනේ. ඒ අයට හොඳ සේවයක් දෙන්න. ඒ අයට ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ සපයන්න ඔබතුමාට වගකීමක් තියෙනවා. ඒ වගකීම පෞද්ගලිකාංශය හැටියට ඉෂ්ට කරනවද? ඔව් අපි දැන් අපේ යටදී පාරිභෝගිකයාගේ බලාපොරොත්තු කීපයක් තියෙනවා. දැන් අපි ඉන්නේ මේ කොළඹ වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ. දැන් අපේ ළමයි කීප දෙනෙක් කොළඹෙන් පිටන් ඉඳලා එන්නේ. පිට ගමන් වලින් එන්නේ. අපි ඒ ළමයිට උදව් වෙනවා කියලා දෙනවා. අපේ පන්ති තියෙනවා කම්පැනි වල. මේ විදිහට කරන්න තියෙනවා. ඒගොල්ලන්ට හුඟක් අපි කියලා දෙනවා. ඉතින් මේ ළමයි අන්තිමට මූණ ගැස්සෙන්නේ මේ කොළඹ ඉන්නේ පාරිභෝගයත් එක්ක. ඉතින් කොළඹ ඉන්නේ පාරිභෝග වෙනසක් තියෙනවා. ගමේ පාරිභෝග වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. කොහොම හරි මේ ළඟ වෙලා කතා කරන්නේ කෙනා ගමේ ළමෙක්. පංගොගල ළමයා බයයි කතා කරන්න. කතා කරුවේ නැත්තම් පාරිභෝගිකේ අයි අද මට කතා කරුවේ නැත්තේ. ඉතින් මේ විදිහට ප්‍රශ්න කීපයක් එනවා අපිට. ඉතින් මම පංගොගල මේ කල්පනා කරන්නේ දැන් මේ ළමයාට අපි උදව් වුණ නැත්තම් මේ රස්සා දෙන්න කවුද මේ රස්සා දෙන්නේ? බලාපොරොත්තු වෙනවා. ඔබතුමා කියන්නේ ඕන්නම් ගන්නව නැත්තම් යනවා කියන ස්වභාවය නැතුව අර දීපල් මහත්තයත් නිතර කියන මේ පාරිභෝගික සත්කාරය කියන එක. ඒකට පුහුණුවක් සහිත පිරිසක් අපේ සමාජයේ බිහි වෙන්න ඕනේ. ඔබතුමා ඒකට යම් දායකත්වයක් දරනවායි කියන අදහස මතු වුණා. මා ආචාර්ය කිරිවන්දෙනිය දෙසට හැරෙන්නට කැමතියි. ඔබතුමා මේ රටේ බැංකු ක්‍රමයට දායක වෙච්ච පුද්ගලෙක්නේ. දැන් සනස බැංකුව අපේ රටේ ගැමි ජනතාවට බොහොම සමීපයි. දැන් ඔය විශේෂයෙන්ම කුඩා පරිමාණයේ සුළු පරිමාණයේ ව්‍යාපාරිකයන්ට එහෙම එයාට නැගී හිටින්න ණය ආධාරයෙන්ම දීලා තියෙනවා. මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් දීලා තියෙනවා. ওই ණය ගත්ත අය ඔක්කොම නැගිටලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි එතනින්ම පටන් ගමුකෝ. අසන්ත මම කැමති අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙට යන්න. ජාතික සංවර්ධනය කියන්නේ මේ ජාතික කියන එක ඔබතුමා කිව්වා වගේ මේ ජාතික කිව්වම ඒක මේ മന്ത്രിවරුන්ට ඇමතිවරුන්ට අතිගරු ජනාධිපතිතුමාට අයිති ඒ අය කරන වැඩසටහන තමයි ජාතික කියලා කියන්නේ. මම කැමති වෙනමානයකින් ඔය කාරණේ දකින්න වචන තුනක් ඒක ඉංග්‍රීසියෙන් නම් බොහොම ලේසි nation ඊළඟට මේ state ඊළඟට government. nation කියන්නේ අපේ ජාතිය. ජාතිය කිව්වහම අඩුතරමින් අපිට අයිතිය තියෙන අවුරුදු 2700ක් විතර. තවත් එහාට ගියාගේ රාවණ කාලේ දක්වා ගියොත් එම අවුරුදු 3-4000ක අපිට ජාතික අයිතියක් තියෙනවා. ඊළඟට අපේ භෞමික අඛණ්ඩතාවයක් තියෙන අපිට අනන්‍යතාවයක් තියෙන අපේ කියන රටක් තියෙන. රාජ්‍ය අපේ. ඒක ඇතුලේ ආණ්ඩුවක් තියෙනවා. මං ඔය කියන මාන තුනේම ඔය කියන අංශ තුනේම ඒකාබද්ධ වැඩක් එකක් අනිකකින් විනාශ කරන්නේ නැතුව අපිට රටට ආවේනික සිරිත් විරිත් තියෙනවා. අපිට රටට ආවේනික කනබොන ක්‍රමයක් තියෙනවා. අපේ රටට කියලා අනන්‍යතාවයක් තියෙනවා. ඒක තවත් රටකට අපි පාවා දෙන්නට ඕනේ නැහැ. ඒ අනන්‍යතාවයන්. ඒ වගේම මේ රටේ වාස භූමි කරගත්ත ජනගහනයක් ඉන්නවා. ඒ අය විවිධ ආගම් අදහන්න පුළුවන්, විවිධ ජාතීන් වෙන්නට පුළුවන්. ගෝත්‍රිකම අපි මෙතන උගදෙනෙක් මේ ජාතික කියලා කිව්ව ගාම ගන්නේ රේස් කියන අර්ථයෙන්, ගෝත්‍රය කියන අර්ථයෙන්. එක්ක දෙමළ, එක්ක සිංහල, ඒ කියන මේ ભેදකාරී නැත්නම් වෙන්කර දක්වන ක්‍රමයට වඩා මේ රට ඇතුලේ ඉන්න පුරවැසියෝ කියලා ගත්තා. ඊටයි පුරවැසියන් අපි පවරනවානේ වරින් වර මේ අපේ පළාත කරලා දෙන්නේ, මත අපේ රට කරලා දෙන්න කියලා අපි බාරකාරත්වයක් දෙනවනේ. දැන් ඊයේ පෙරේද අපි දුන්නානේ දකුණ. ඒ විදිහට ඒ කණ්ඩායම් වලට දෙන එක තමයි ආණ්ඩුව. දැන් මේ කියන කාරණා තුනේම සමබර ක්‍රියාකාරීත්වයක්
ඇති වුණොත් එතන තමයි අපි කියන්නේ මනා සංවර්ධනයක් අපිට හදා ගන්නට පුළුවන්. අපිට ආවේනික සිරිත් ටික අපිට ආවේනික දේවල් ටික විනාශ කරන්නේ නැතුව, අපේ රට තව කෙනෙකුට පාවා දෙන්නේ නැතුව, අපේ රට තව කෙනෙක්ගේ යටතේට ගන්න ඉඩ දෙන්නේ නැතුව, ඊට පස්සේ මිනිස්සුන්ට යහ පාලනයක්. විශේෂයෙන් රජයක් කියන්නේ නීති හා සාමය ඇති කරන්න ඕන විශේෂ මිනිසුන්ට යුක්තිය ලබා දෙන්නට ඕන. යහ පාලනයක් ඇති කරන ඒ වගේ ක්‍රියාවලියක් තමයි මා දකින්නේ අසන්ත ජාතික කියන එක. ඒක සංවර්ධනය කියන එක අපි හොඳට අපි මිනිස්සු අපි දැනගෙන හිටියා අපේ ජල පෝෂක විනාශ කරන්නේ නැතුව මේ රට සංවර්ධනය කරගත්ත හැටි. අපේ වනාන්තර විනාශ කරගන්න නැතුව මේ රට සංවර්ධනය කර හැටි. මේ රටේ මනුස්සකම විනාශ කරන්නේ නැතුව මේ රට දියුණු වෙච්ච හැටි. ඒතර අපි දියුණුව කියන එක එක රටවල් ආදර්ශණයට ගන්නවද? එහෙම නැත්නම් අපි ආපු අපේ ගමන් මඟ තේරුම් අරන් ඒකත් එක්ක මේ කටයුත්ත කරනවද? නැත්නම් කොහෙන්වත් වෙනත් රටක මේ තාක්ෂණය දියුණු නිසා හෝ වෙනත් රටක වෙනත් ක්‍රමයකට කරලා තියෙන නිසා ඒ මොඩියුලේ විදිහට අපි මොඩලේ විදිහට අරන් අපි මේ රට දියුණු කරන්න වෑයම් කරනවද? එහෙම නැත්නම් අපට ආවේනික ක්‍රමයක් අපි හදා ගන්නවද? ඒතර අන්න එතනදී අපි කාටවත් මම හිතන්නේ පුද්ගලිකංශ වෙන්න පුළුවන් රාජ්‍යාංශ. මම නියෝජනය කරන්නේ රාජ්‍යාංශයත් නෙවෙයි අපේ රංජිත් මහත්මයා නියෝජනය කරන පුද්ගලිකංශයත් නෙවෙයි. මම නියෝජනය කරන්නේ මේ දෙකට මැද තියෙන ලෝකයේ ආර්ථික ක්‍රම දෙකක් තියෙනවා. රජයේ මෙහෙවන ආර්ථිකයක් තියෙනවා. පුද්ගලිකංශයේ මෙහෙවන ආර්ථිකයක් තියෙනවා. බොහෝ විට බටහිර රටවල් මේ ඊළාට සමපකාර ක්‍රමයට ආර්ථිකය මෙහෙවන රටවල් තියෙනවා. ඩෙන්මාර්ක් ගත්තොත්, ෆින්ලන්ඩ් ගත්තොත්, ස්වීඩන් ගත්තොත්, ජපානයේ කෘෂිකර්මය ගත්තොත් ඒ වගේ සමපකාරයෙන්. ඉතින් මම හිතන්නේ දැන් නියෝජනය වෙන්නේ හසන්ත ඔබතුමාට ආරාධනය කරනකොට ටිකක් මට ටිකක් මේ ඔය හින්දා තමයි ඔබතුමාට ආරාධනා කළේ. ඒ නිසා මට ප්‍රශ්නයක් නෑ මම මේ නියෝජනය කරන්නේ මොන අංශයේද කියලා. මම නියෝජනය කරන්නේ සමපකාරය. මොනම ඍජුවම රාජ්‍යාංශේ නෙවෙයි. රාජ්‍යාංශේ නෙවෙයි. ඒ වගේම සිද්ධියම රංජිත් ඥාන්සයත් නෙවෙයි. හරි. ඔය අතරමැදි එහෙනම් අපේ රට මා විශ්වාස කරන්නේ මන්තරේ විශ්වාස කරන්නේ. පුද්ගලිකාංශේනොත් විශාල කොටසක් අපිට ගන්න තියෙනවා. ඒ තියෙන කාර්යක්ෂමතාවයේ කල්පනාකරණය කරන ක්‍රමේ ඒ වගේම රාජ්‍යාංශයෙන් යම් දේවල් කෙරෙන්නට ඕන. රජය කළ යුතුයි. රටේ ප්‍රාථමික අධ්‍යාපනය රජය කරලා දෙන්නට ඕන අපිට. රටේ තියෙන යුක්තිය, නීතිය අපිට රජයෙන් කරලා දෙන්න ඕන. ඒකයි රාජ්‍ය කියන ආයතන ලෝකයේ ඇති උනේ. ඒතකොට ඒ නිසා රජය කළ යුතු කොටසක් තියෙනවා. මම හිතන්නේ ඒක අපිට කරන්න බෑනේ. නීතිය කියන්නේ අපි හැමෝටම ඉහිලින් තියෙන එකක් නේ. රජය කියන එක අපිට ඉහිලින් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපිට එක කොටසකට රජයෙන් පමණක් මේක කළ යුතු පෞද්ගලිකාංශي සම්පූර්ණයෙන් අසාර්ථක එකක්. ඒක මිනිස්සු සූරංකන තියෙනවනේ. ඒකට රංජිත් මහත්තයලාට හඳුන්වන නාම පුවරු ටිකක්. එහෙම කියන්නේ නැතුව අපි සියලු දෙනාම එකතු වෙලා එක ඉලක්කයක් තියාගෙන වැඩ කරන එකයි මම ජාතික සංවර්ධනය විදියට දකින්නේ. ඔබතුමා ආපු අනිත් ප්‍රශ්නෙට මම කතා කරනවා මොනවදම කරන්නේ ණය. මම ඉතින් ණයකාරයෙක් නෙවෙයි. ණය විතරක්ම නෙවෙයි. ණය විතරක් නෙවෙයි. මොකද අපිට තියෙනවා සමාජ වගකීමක්. ඕනෑම සංවර්ධන ක්ෂේත්‍රයක නිරත වෙලා ඉන්න අයට සෝෂියල් රෙස්පොන්සිබිලිටි සමාජ වගකීමක් තිබෙනවා. අපිට සල්ලි හම්බ කරන්න දැන් නොයෙක් විදියට පුද්ගලිකාංශයේ අපි දෝෂ දර්ශනයෙන් ලක් කරන බොහෝ තැන්වල අපි දැකලා තියෙන්නේ පුද්ගලිකාංශයේ බොහෝ විට දානලානේ තමන් යොදවන මුදලට ඉහළම මට්ටමේ මේ ආපසු ඒකට ආදායමක් ලබා ගැනීම. එතකොට ඒක ලබා ගන්න ක්‍රමවේදයේ තිබෙනවා නම් අර මට සමාජ වගකීමක් තියෙනවා කියලා නම් සමාජයට හානි නොවන ආකාරයෙන් තමයි ඒක ගන්න අර මොකද මල නොතලා පැණි ගන්න මීමැස්සෙක් වගේ. දෙන විනාශ කරන්නේ නැතුව කිරිදොයින පුද්ගලයෙක් විදිහට. එහෙම කරනවා නම් එතකොට එතන සමාජ වගකීමක් හිතේ තියාගෙන තමයි පුද්ගලිකංශේ වැඩ කරන්නේ. එතකොට මා සලකන්නේ මම ලාභ ලබනයි කියන න්‍යායට ඒ තර්කයට අපි සම්පකාර ක්‍රමය අපි කියන්නේ ලාභය නෙවෙයි අතිරික්තය කියලා. සමහර ආගමික ඉගැන්වීම් තියෙන පොලිය අය කරන්න තහනම්. නමුත් සර්විස් චාර්ජ් ගන්න පුළුවන්. පොලිය ගන්න බෑ. ඒ වගේ එක එක විදිහට අර්ථකථන දෙනවා. ඒත් අපි උත්සාහ ගන්නේ අතිරික්තයක් ඕන. යම් ලාභ පරතරයක් තියෙනවනේ ආයතනේ පාත්වාගෙන යන්න. එයින් එහාට ගිහින් අපි කරනවා නම් ගැටලුවක් වෙනවා. ඒ නිසාම ඔය පසුගිය කාලවල දැන් අවුරුදු මම හිතන්නේ 10ක් 15ක් වගේ කාලය තුල මම හිතන්නේ දීපල් මහත්මයා ඒක දන්නවා මේ CSR කියලා පටන් ගත්තා. මේ තමන්ගේ වාර්ෂික වාර්තාවේ පෙන්වන්න ඕන. සමාජ වගකීමක් විදියට සමාජ සත්කාරයක් විදියට මේ ආයතනේ මොනවද කළේ? දුප්පත් මිනිසුන්ගේ ගෙවල් හැදුවද?
ඒ වගේ ඉතින් බොහොම පුද්ගලික අංශයේ බොහෝ තැන්වල ඒක කෙරෙනවා. නමුත් ඒක නෙමෙයි. අර සමාජ සමබරතාවයේ තියෙන අර පිරමීඩය ගත්තොත් පිරමීඩයට උඩට ගිහින් යම්කිසි කීපයක් ටොප් කියන ටොප් 10 කියලා ලංකාවේ තියෙනවා මම හිතන්නේ. රංජිත් මහත්මයාත් ඒකේ එක්කෙනෙක් මං හිතන්නේ ටොප් 10. ඒ කියන කොටසට ශූන්‍ය කුඩා කරන ඉහළට යනවාද? එහෙම නැත්නම් ස්තම්භයක් වගේ ශක්තිමත්ව පතුල දිනු කරනවාද කියන කාරණේ තමයි සංවර්ධනය කියන එකේ දෙන්නේ. අන්න ඒකෙදී අසන්ත ඔයා කතා කරපු ණය මං කියන්නේ ණය නෙමෙයි මූලධනය සපයීම කියලා. මූලධනය නැති මනුස්සයාට මූලධනය සපයන්න ඕනේ යමක් කරන්න. එතකොට ඒක ණය කියලා කියන්න පුළුවන්. මොකද මූලධනය යෙදුවොත් හරි දෙයකට ඒක අපහු දෙන්න පුළුවන්. ඒ නිසා ආර්ථික විද්‍යාවේ අපි කියනවා ඒක ඇඩ්වාන්ස් එහෙම නැත්නම් ක්‍රෙඩිට් කියලා. ඒකට කමක් නැහැ. නමුත් මූලධනයක් සපයීම තමයි අපි කරන්නේ. දැන් මං අත්වාදයෙන් ඔබතුමා ප්‍රශ්නෙට මේ වෙනකොට මගේ අපි මේ සනස ව්‍යාපාරයෙන් අපි තියෙනවා මේ 8000ක් විතර ගම්මට්ටමේ කුඩා ඒකක ඒවා සේම සම්බන්ධ කරලා අපි බැංකුව හදාගෙන තියෙන්නේ. මේ ගත වූ අවුරුදු 11 ඇතුළත අපි දුප්පතුන්ට දුන්න ණය ප්‍රමාණය කියලා ගත්තොත් එම අපේ මුළු ණයෙන් බිලියන 6ක් විතර අපි දීලා තියෙනවා. ඉතින් ලංකාවේ තියෙන ණය ආපසු ගැනීමේ ප්‍රවෘත්තිය යන බැංකුවල යම් 100 ගාණක් තියෙනවා 4ක් 5ක් 6ක් වගේ. ඉතින් අපි ඉන්නේ ඊටාම පල්ලෙහා මට්ටමක ණය කල්පසුවීමේ ගණේ. සනසනිත නම් ඉන් තියෙනවා බිඳුවේ. දුන්න ණය සියල්ලක්ම අය කර ගන්නවා. ඒ වගේ විශාල සමිති සංඛ්‍යාවක් තියෙන නිසා බුදුමා අහපු ප්‍රශ්න අපි ණය හොරුනන්නේ නේ. නෑ මම ඔබතුමාගෙන් මේ ප්‍රශ්නේ අහන්නත් හිතුවේ ඔබතුමා මේ සාකච්ඡාවට සහභාගී වීම වැදගත්කමක් තියෙන්නේ. ඔය දීම් සහ ගැනීම් සම්බන්ධව පහුගිය කාලේ පෞද්ගලිකාංශය සම්බන්ධව විශාල චෝදනා එල්ල වුණා. පහුගිය කාලේ ආందోලනයට ලක්වෙච්ච සිදුවීම් තිබුණා. අපේ රටේ ජාතික ආර්ථිකය කඩා වැටෙන තරමේ සිදුවීම් වලට මේ රට මුහුණ දුන්නා. අදත් ගෙවල් වල ඉඳලා හූල්ලන මිනිස්සු ඉන්නවා. සමහර තැන්පත් බාරගත් ආයතන ඒ දීම් ගැනීම් පිළිබඳ විවිධාකාර ප්‍රශ්න තිබුණා. ඒ හින්දා මම හිතනවා අපේ සාකච්ඡාවේදී එක පැත්තකින් එතනට අවධානය යොමු වීම ඉතාමත්ම වැදගත් කියලා මම කල්පනා කරනවා. දීපල් මත් එතුමා කීප එකක් දැන් එතුමා කිව්වා දැන් මේ ආයතන ක්‍රියාත්මක වෙනකොට දැන් මෑතකදී මේ social responsibility කියන්නේ මේ සමාජ වගකීම දැන් මුලින්ම ඉස්සර ඕක තිබුණේ කියන්නේ මේ ෆිලන්ත්‍රොපි කියන ලෙවල් එකේ. කියන්නේ අපිට හොඳට හම්බ කරාට පස්සේ ඒගොල්ලෝ සමාජයට සේවයක් කරනවා. දැන් ලංකාවේ හිටපු ලොකු ධනවතුන් ඒගොල්ලෝ ඉස්කෝල හදලා දීලා තිබුණා, ස්පිරිතාල හදලා තිබුණා, පිනට දුන්නා. නමුත් අද ඊට වැඩිය ගැඹුරු තැනකට ඇවිල්ලා තියෙනවා හසන්ත. මොකද අපි හැමෝම මේ කරන දේවල් වලින් අපි කරන්නේ මේ අපේ තියෙන සම්පත් පාවිච්චි කරනවා. දැන් ඉස්සර මිනිස්සු හිතුවේ හරි දැන් මේක අපි දැන් කරලා ඕකේ ප්‍රශ්න එන කාලේ එනකොට අපි නෑ කියලා හිතන්න පුළුවන්. දැන් එහෙම නෙමෙයි අපි මේ කරන විනාශවල ප්‍රතිඵල අපේ ජීවිතේදීම අත්දකින්න වෙනවා. ඉතින් ඒ නිසා මේක CSR කියන තැනට හුඟක් එහාට ගිහින් සම්පූර්ණ ක්‍රියාත්මක ව්‍යුහයම. ඒ කියන්නේ මෙතෙන්දි මම කියන්නේ පෞද්ගලික රාජ්‍යද කියලා. සියලු දෙනාම. දැන් උදාහරණයක් හැටියට අපි ගම්මු වාහන භාවිතය. දැන් වාහන භාවිතයේ පෞද්ගලික අංශයේ කෙනෙකුට විශාල බලපෑමක් තියෙනවා. මොකද Tamanට වියදම පාලනය කරගන්න නිසා වාහන බලපානවා. සමහර විට රාජ්‍ය අංශයේ ඊට වැඩිය විශාල ප්‍රමාණයක් වාහන පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒ ඔක්කොම එක්ක වෙලා මේ ෆොසිල් ෆියුවල් දහනය කරලා කාබන් ඩයොක්සයිඩ් ගිහින් මේ මිහිතලයේ උණුසුම් කරනකොට ඒක බලපාන්නේ අපේ ජීවිත කාලය තුලදීම අපිට බලපාන්න සිද්ධ වෙයි. සමහර විට දැන් අපිට දකින්න පුළුවන් වෙයි මුහුදු ජලය මේ ඉහළට යන එක. ඒ නිසා අද ඉස්සරට වැඩිය අමුතුම තැනකට ඇවිල්ලා තියෙනවා. මේ සියලු දෙනාම කල්පනා කරන්න පෙළඹිලා තියෙනවා මේක ධරණීය දෙයක්ද මේක කල්පවත්වාගෙන යන්න පුළුවන් දෙයක්ද කියලා. ඒකින්ද මම හිතන්නේ දැන් ඔය මේ මෑතකදී ලෝකේ වෙච්ච සිදුවීම් තවදුරටත් ස්පුට කරනවා මේ යථාර්ථයේ ස්වභාවය. ඒ කියන්නේ එක යුගයක් තිබුණා මේ වෙළඳපොළ ආර්ථිකය ගැන විශාල වශයෙන්ම ලෝකේ කතා කරපු වෙලාවේ profit maximization is the only thing, right? Anything for profit. ඒ කියන්නේ ඕනම දෙයක් කරලා ලාභ. නමුත් අද එතෙන්ට හුඟක් එහාටට ගිහින් දැන් කම්පනීස් කතා කරනවා මේ triple bottom line කියලා. ඒ කියන්නේ පරිසරයට කොහොමද මේ අනිත් පංගුකාරීන්ට කොහොමද දෙකින්ද ඊට වඩා ගොඩාක් පුළුල් දෙයක්. මම හිතන්නේ අපි මාධ්‍ය වශයෙන් උත් කතා කරන්න ඕනේ මේ ඇත්තටම බලන් ගියන් පස්සේ මේ රටේ වැඩිපුරම රස්සාව කරන්නේ
රජයේ නොවේ නම් එහෙනම් මේ පෞද්ගලික අංශය පිළිබඳ මීට වැඩිය පුළුල් අවබෝධයක් අපි ගාව තියෙන්නට ඕනේ. ඒ කියන්නේ මේ රටේ කොච්චර දෙනෙක් ඉන්නවද හසන්ත පෞද්ගලික? ඔව්. රාජ්‍ය අංශය සියල්ලටම මැදිහත් වන රජයේ විසින් සියල්ලම හසුරන සැලසුම් සහගත ආර්ථිකය පිළිබඳ අපට සිහිනයක් තියෙනවා. එහෙම රාජ්‍යයක් පිළිබඳ සිහිනයක් අපේ රටවල් වල තියෙනවා. නමුත් මහජන චීනයත් දන් ෂියාව්පින් කියන නායකයාගෙන් පස්සේ වෙළඳපොළ ආර්ථිකයට ආව. අද එහි පෞද්ගලික අංශයක් තියෙනවා. මහා පරිමාණ මම හිතන්නේ ලෝකේ ඉන්න විශාලම මහා පරිමාණයේ ධනවතුන් ඉන්න රටක් බවට අද චීනය පත් වෙලා තියෙනවා. හැබැයි රජය ඉතාමත්ම සූක්ෂම ලෙස දූරදර්ශී ලෙස ඒ සියල්ල හසුරුවමින් තමන්ගේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරගන්න ආකාරයත් අපි දකිනවා. මැලේසියාව සිංගප්පූරුව වැනි රටවල් වල ලබා තියෙන ජයග්‍රහණ ගැනත් අපිට කතා කරන්න හැකියාව තියෙනවා. ජාතික සංවර්ධනයේලා පෞද්ගලික අංශයේ කාර්යභාරය ඒක තමයි අපේ මාතෘකාව. අපිට දුරකථනයෙන් කතා කරන්නට බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. නමුත් කීප දෙනෙකුට පමණයි අපිට ඉදිරි ප්‍රස්තාව සලසා දෙන්න පුළුවන්. අයබෝවන්. අයබෝවන්. ඔව් කතා කරන්න. කතා කරන්නේ. ඔව්. මට නම් විශේෂයෙන් කතා කරන්න පුළුවන්ද? ඔව් පුළුවන් කතා කරන්න. ඔබේ කටහඬ පැහැදිලි මදි අපට. හලෝ. ඔව් කියන්න. මම සර්ගේ පර්ණ සේවකේ වසර 3 කාලයක් ආයේ සුද්ධි ආයතනයේ වැඩ කළා. දැන් මම තාවකත් ඒ කියන්නේ කෙසවකමත් ඉන්න අත්ලා ඉන්නේ. මට සර්ට කියන්න තියෙන්නේ සර් පර්ණ කරගල් ලබා දීපු රැකියාව අපි ඉතාලම සන්තෝෂ වෙනවා ඔබ ලබා දීපු මේ රැකියාව පිළිබඳව. මට තාත් කියන්නේ දැන් තවත් මේක දියුණු කරලා සංකාය යම්තේ සංකාය මේ වගේ තිබුණේ පුත්තිය දුරු ඉන්නා මේ රටේ ඉන්න උත්සව සංකල්පයන්ට රැකියා. ඔව්. ඔබේ හඬ අපට පැහැදිලිව ඇහෙන්නේ නැහැ. ඔව්. හෙලෝ. ඔව් පැහැදිලිව ඇහෙන්නේ නැහැ ඔබේ කටහඬ අපට. දැන් පැහැදිලිද බලන්න. ඔව් දැන් කතා කරන්න බලන්න. බොහොම කෙටියෙන්. සර් කියන්න තියෙන සර් ස්තුතිවන්ත වෙනවා මේ ආයතන පිටවල අපේ ගමේ පසුතැනෙන දුප්පත් සත්පුරුෂයන් රැකියාව ලබා දීම පිළිබඳව හොඳයි. මට කියන්න තියෙන්නේ තවත් මේ කුට්ටිති ආයතන දියුණු කරලා ඉන්න රටේ ඉන්න තවත් සමුදායයට මේක රැකියාව ලබා දීමට ශක්තිය දැරෙ ලැබේවා කියලා. හොඳයි බොහොම ස්තුතියි. ඔව් අයබෝවන්. අයිබෝන්. ඔව් කතා කරන්න. මම මහත්තයා ජයලින් රංජිත් කියලා කෙනෙක් කතා කරන්නේ. ඔව්. මම ලීකුඩු තාක්ෂණයේ බොයිලර් ඩ්‍රයර් ඒ නූල් පපරන් ඒ තාක්ෂණයට අවශ්‍ය මැෂින් නිෂ්පාදනය කරන කෙනෙක්. හෙලෝ. ඔව් කියන්න. ඉතින් මම පුද්ගලික රාජ්‍ය මේ බැංකුව වලට මම ණය ඉල්ලන්න කියලා මම ගොඩාක් තියෙන පළාතේ තියෙන හැම බැංකුවකට වගේ ගියා. නමුත් මට කිසිම ණයක් ඒගොල්ලෝ නිකුත් කරන්න බෑ කිව්වා. account එකක් open කරලා මේ සල්ලි ගන්න කරොත් තමයි පුළුවන් කියලා ඒගොල්ලෝ කිව්වේ. ඉතින් මම ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නැහැ. මම දැන් ආවුද ටික අරගෙන ඔය හරි තැනකට ගිහින් තමයි මම ඒගොල්ලන්ට මේ මැෂින් අවශ්‍ය කරගෙන මුදල් ඉල්ලගෙන මැෂින් හදලා දෙන්න එහෙම කරන්නේ. ඉතින් මගේම කියලා මට ව්‍යාපාරයක් ආරම්භ කරන්න මුදලක් මගේ අතේ නැහැ. මම රට ගිහිල්ලා ආවේ ගිහින් ඇවිල්ලා මගේ ඇක්සිඩන්ට් එකක් කළා මගේ අතේ මෙයාලා මම අවුරුදු දෙකමාරක ඉඳලා ඒකෙන් මේ වන්දියක් මට හරියට ගන්නත් බැරි වුණා. ඊට පස්සේ මම ලංකාවට ඇවිල්ලා තමයි මේ පුද්ගලික අංශයේ බැංකුවට තමයි මගේ මුදල් ලැබුවේ. මට කිසිම ණයක් ඒගොල්ලොත් නිකුත් කරන්න බෑ කියලා කිව්වා. ඉතින් අපි වගේ සුළු ව්‍යාපාරයක මේ වගේ දෙයක් කරන මේකේ සාජ හැකියාව මේ උපතින් තියෙන හැකියාව කරන කෙනෙකුට මේ බැංකුවකින් සහායක් නොදෙන එක ඇත්තම කනගාටුවක් කරනක් මේක. ඉතින් මම ඒකත් මම ඉල්ලා සිටිනවා මේකට හොඳ පිළිතුරක් ලබා දෙන්න කියලා. හොඳයි. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. ඔව් මේ විද්වත් මණ්ඩලයේ ඔබට ණයක් දෙන්න හෝ පිළිතුරක් දෙන්න පුළුවන් වේදයි මට සැකයක් තියෙන. කොහොම නමුත් ඔවැනි ප්‍රශ්න ගණනාවක් අපේ සමාජයේ තියෙනවා. මම හිතන අපේ දුරකථන මාර්ගය විවෘත කළොත් මම හිතනවා දසදහස් ගණනක් වූ ඇමතුම් අපට විදියට ගලාගෙන යන එක අපේ සමාජයේ ස්වභාවය. මේ මහත්මයා එක ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ. මම කැමතියි අපේ දීපාල් සූර්යරත්න මහත්තයා තමන්ගේ පිළිතුර තවදුරටත් සම්පූර්ණ කරනවා. ඔව් දැන් අපි කතා කරගෙන ආවේ මේ පෞද්ගලික අංශය කියන එක ගැන යම්කිසි හැඟීමක්. දැන් මෙතෙන්දී අපිට තව සම්පූර්ණ වෙනස් පැත්තක් මම කැමතියි මාතෘකාවක් හැටියට ගන්න. දැන් අපි කියනවා පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් සාර්ථක වෙන්න මේ ව්‍යවසායකත්වයක් අවශ්‍යයි කියලා. ඒ කියන්නේ අවදානමක් අරගෙන ව්‍යාපාරයක් කරන්න. දැන් මේ රටේ කොයිතරම් සංඛ්‍යාවක් අපේ රටේ සහජයෙන්ම මට හිතෙනවා මේ ගතිය තියෙනවා. දැන් උදාහරණයක් ගන්න මේ වෙනකොට ලක්ෂ 4කට වැඩි සංඛ්‍යාවක්
3 wheel රථ වලින් ජීවත් වෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලොන්ට කිසිම වෙන මේ සහනයක් මොනවත් නැහැ. ඒ කියන්නේ හයර ලැබුණොත් ආදායම ලැබෙයි කියන තැන ඉන්නවා. ඊළාට රත්නපුර පැත්ත ගිහින් බලන්න මේ මැණික් ව්‍යාපාරය මේ පොළොව හාරනවා ආයි කිසිම මේ සහතිකයක් නැහැ ලැබෙයි කියලා. නමුත් කරනවා. ඊළාට විශාල සංඛ්‍යාවක් ඉන්නවා මේ ගොවිතැන්පත් කරනවා. දැන් ගොවිතැන් කරන එක්කෙනත් විශාල ව්‍යවසායකයෙක් මම දකින හැටියට. මොකද Tamanට කිසිම සහතිකයක් නැහැ මේ වගාවට ප්‍රතිඵලයක් ලැබෙයි කියලා. අවුවට කෘමීන්ගෙන් වැස්සට මේ බාධා වෙන්න පුළුවන්. එහෙම බලන් ගියන් පස්සේ හසන්ත අපිට තේරෙනවා මේ රට පුරාම විශාල ව්‍යවසායකයෝ ව්‍යවසායකත්වයේ අපේ ජාතික ගුණයක්. හැබැයි ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් අර දැන් කතා කරපු මහත්මයාගේ ප්‍රශ්නේ. ඒ වගේ ව්‍යවසායකයින්ට අත දෙන කියන්නේ ඒ අයට ප්‍රාග්ධනය නැතිකමේ ප්‍රශ්නයක් තියෙනවා. දෙවෙනි එක තමයි හරි පුදුමයක් තියෙනවා. මේ මෙහෙම සහජයෙන් ව්‍යවසායකත්වයේ තියෙන රටක මිනිස්සු අධ්‍යාපනය කරගෙන අධ්‍යාපනයෙන් ටිකක් ඉගෙන ගත්තට පස්සේ ඊට පස්සේ ඒගොල්ලන්ට ඕනේ මේ ව්‍යවසාය ගතිය නැති වෙනවා. දැන් අද අපි කියනවා විශ්වවිද්‍යාලවල ළමයින්ට ව්‍යවසායකත්වය උගන්වන්න ඕන කියලා. නමුත් මේ රටේ රට පුරාම දැක්කහම තියෙන්නේ ව්‍යවසායකත්ව ගුණය. මම මේක මේ ප්‍රශ්නයක් හැටියට දොරමඩලාව ඉදිරිපත් කරන්න කැමති. ඇයි මේක වෙලා තියෙන්නේ? මෙන්න මෙතන තියෙනවා මේ අපේ මේ පෞද්ගලික අංශය කියන එකට බලපාන ලොකු මානසික ප්‍රශ්නයක් විසඳන්නට උනේ. ඒ කියන්නේ මට හිතන හැටියට එදා බටහිර කියන්නේ සුද්ධ ඇහිල්ලා අපි යටත් කරගත්තට පස්සේ මේ රස්සාවල් කියන જાතියක් ආවා. ඒතර මේ රස්සාවල් නිසා නිශ්චිත වැටුපක් ආවා. ඒතර නිශ්චිත වැටුපක් තියෙන එක්කෙනාගේ ජීවිතේ යම්කිසි පුරෝකතනය කරන්න පුළුවන් ගතියක් තියෙනවා, ප්‍රෙඩික්ටබිලිටි එකක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ හොඳයි කියලා හිතුවා. ඒතකොට මේ ඒ නිසා මේ ව්‍යාපාරවලට තමන් විසින් යමක් කිරීමට තියෙන මේ අපේ රටේ මිනිසුන්ගේ තියෙන සහජ ගතිය නිකන් අඩපණ වුණාද කියලා හිතන එක. දෙවෙනි එක තමයි අපි දැන් නම් මේ මෑත අවුරුදු 3-4 තුල යම්කිසි ප්‍රමාණයකට ව්‍යාපාරික ප්‍රවෘත්ති කියලා ආයතන වලින් සාමාන්‍ය ප්‍රමාණයක මේ දේවල් කතා කරනවා. නමුත් මීට වඩා ගොඩක් දේවල් අපි කතා කරන්නට ඕනේ. මොකද තාමත් පෞද්ගලික අංශයේ වෙළඳ ව්‍යාපාරිකයා කිව්වයින් පස්සේ අර විජේසෝම මහත්තයාගේ මේ කළුකඩ මුදලාලි කියන ඒක තමයි තියෙන චිත්ත රූපේ. එතකොට ඒකද කියන එක අපි අහන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ මේකේ තියෙන සුබදායක පැත්ත. ඊළඟට කොපමණ ප්‍රමාණයක් රටට බදු වශයෙන් ගෙවනවද? මෙන්න මේ වගේ දේවල්ත් අපි සාකච්ඡාවට බඳුන් කරොත් අර වගේ දේවල් ගත්තොත් එහෙම එළියට එතකොට අපිට දකින්නට පුළුවන් මීට වැඩිය ප්‍රබෝධයක්. මොකද මේ පේජ් මහත්තයා කිව්වා වගේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ අලුත්ම තත්වයකට. අපිට දැන් අපේ ඉන්නවා પરම්පරා දෙකක් විතර මේ මුළු රටම අපිට අයිති මුළු රටේම නිදහස තියෙනවා කියන එක ගැන දන්නේ නැති. ඒ කියන්නේ දැන් මට මතකයි අපි මේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ එන්න පටන් ගත්ත කාලේ ඉඳන්ම සියලුම වෙළඳපොළ සමීක්ෂණ වාර්තා එන්නේ උතුර නැගෙනහිර අමතරව. ඒ දෙක නැතුව. දැන් අද සම්පූර්ණ රටක්. ඒ නිසා මේ අලුත්ම තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක ගැන අපි සාකච්ඡා කරන්න. මම හිතන්නේ උතුරේ ඉන්න පාරිභෝගිකයා මොන වගේ කෙනෙක්ද? නැගෙනහිර පාරිභෝගිකයා මොන වගේ කෙනෙක්ද කියන එක පිළිබඳ දැනුම අද මේ රටේ අනිත් අයට නැහැ. ඉතින් මම හිතන්නේ මෙන්න මේ දේවල් අපි අර කරගත්තොත් අපිට මේ පෞද්ගලික අංශේ දායකත්වය ලබා ගන්න පුළුවන්. ඊළඟට සමහර දේවල් තියෙනවා රාජ්‍යයට තමයි වැඩි හොදට කරන්න පුළුවන්. සමහරට ඒවත් පෞද්ගලික අංශේ සහභාගීත්වය ගන්න පුළුවන් ක්‍රම හොයාගන්න පුළුවන්. මොකද දැන් සමහරවල් අපි හිතනවා මේ සමහර අංශවලට ලොකු අනුග්‍රහ දැක්වීමෙන් මේ අය ගොඩ ගන්න පුළුවන් කියලා. නමුත් ඒක මම හිතන්නේ දිග කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් දේවල් කියලා. උදාහරණයක් ඇටියට අපේ රටේ විශාල මිලක් ගෙවනවා විදුලි බලයට. ඒතර ඒක පාඩුව මකා ගන්න වෙන දෙයකින් ගෙවුවාම ආපහු අර ජනතාවගෙන් යන්නේ. ඊට වැඩි ටිකක් ගැඹුරෙන් මේ ගැන බලන්න ඕන කියන එකයි මගේ අදහස. ඔව්. දේශපාලන දර්ශන විග්‍රහයේදී රාජ්‍ය කියන්නේ එක සංකල්පයක්, ආණ්ඩුව කියන්නේ එක සංකල්පයක්. ආණ්ඩුව කියන්නේ වෙනත් ආයතනයක් වුණාට රාජ්‍ය කියන්නේ මුළු මහත් පොදු සමස්තය. කිරිවන්දරේ මහත්තයා කිව්වා වගේ.
ඒ පොදු සමස්තය තුළ පෞද්ගලික අංශය කියන්නේ කොටස්කාරයෙක්. ඒ කියන්නේ පෞද්ගලික අංශය කියන්නේ රජයේම කොටස්කාරයෙක් තමයි. ඒ පුළුල් අර්ථකථනයට අනුව. ඒ හින්දා රජයයි මේ ආණ්ඩුවයි පෞද්ගලික අංශයයි කියලා දෙපැත්ත බෙදලා කඹ ඇද ගැනීමේ ශිෂ්ටාචාරයට තිත තියන්න ඕනේ මම හිතනවා අනාගත ලෝකයේ තුල. දැන් අපේ සමාජයට ඕන වෙන්නේ ඔබතුමාලා මතක් කළා මේ යුද්ධය ඉවර වෙලා අලුත් සමාජ පරිවර්තන යුගයකට අපි ඇවිල්ලා ඉන්නවායි කියලා. මේ පරිවර්තන යුගයේ සමාජයට අවශ්‍ය වෙන්නේ රැකියා හොයන අයද රැකියා දෙන අයද? දැන් මේ සමාජයේ ඉන්න අලුත් තරුණ තරුණියන් කල යුත්තේ රැකියා හොයමින් සිටීමද එක රැකියාවක් හෝ වැඩිපුර දෙන්න පුළුවන් රැකියා දෙන අයද? රැකියා දීලා තියෙන මාත් එක්ම පිළිතුරු දෙනවා නම් වටිනවා. පේජ් මහත්තයා. මේ යුද්ධයෙන් පස්සේ දැන් අපි බැලුවොත් අලුතෙන් මොන හරියක් කරලා තියනවාද? ඒ කියන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකෙන්. මට දකින්නේ එක ෆුඩ් සිටියක් අරින්න එක ඒක ලොකු දෙයක් නෙවෙයි. ඒ යුද්ධ කාලෙත් අපි හැරියා. ඊට වැඩි ලොකු දෙයක් කරන්න ඕන. අද අපිට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. දැන් මට කියන්න පුළුවන් එකක් යුද්ධයෙන් පස්සේ අනිත් රටවලින් කීප දෙනෙක් මට කතා කරනවා. මමත් එන්න කියලා තියෙනවා. මේ රටට ඇවිල්ලා අපිට උදව් වෙන්න මේ රස්සාල් හදන්න. කොහොමද අද තාම අපි කවුරුත් මොනවාරයක් කරලා නැහැ. කතා කරනවා තාම. දැන් මේක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ විදිහට ගියොත් මේ අපි යුද්ධයක් තිබුණ කාලෙත් අමතක වෙනවා. දැන් මෙච්චර දවස අපි එහාට මෙහාට යනකොට මේ යුද්ධ කාලේ එහාට මෙහාට යනකොට අපි හිතන්නේ බෝම්බයක් මොනවලට යනවා කියලා. දැන් අද අපි යනවා. කිසි හිතන්නත් නැහැ. දැන් තව මාස 3-4ක් ගියාම යුද්ධයක් කියලා අපිට තේරෙන්නේ නැහැ. දැන් මං කියන්නේ මේ යුද්ධය කියලා මතක් කරන්න. කොහොමද එකක් තියෙනවා. මේ යුද්ධයට මේ ළමයි කීප දෙනෙක් ජීවිත දීලා තියෙනවා. දැන් ඒගොල්ලන්ගේ ඒ නැති වෙලා තියෙන ජීවිතේට අපි මේ කම්පනීස් අපි උදව් වෙන්න ඕන ඒ වගේ ජීවත් වෙන්න නැති වෙලා තියෙන මිනිස්සුන්ට රස්සාව හදලා දෙන්න. ඒ ගමේ ළමයි. ඒ කොළඹ ළමෙක් ජීවිත දීලා නැහැ. දැන් මේ ගමේ ළමයිට අපි තමයි මේ හදන්න තියෙන්නේ. ගිය අවුරුදු 2-3ක් බැලුවොත් වැඩිම අහඬුව දීලා ඇති රස්සාවල් කීපයක් අමුදාවෙන්. දැන් අපි හදාන්න තියෙන්නේ අලුත් රස්සාව. දැන් පිටින් එනවා. පිටින් එනකොට අපි බය වෙනවා. අපි බිස්නස් කරන්න ගිය බය නැහැ. මං කියන්නේ දැන් මේක මාරු කරන්න ඕන. අපි මේ රටේ හදන්නේ භාණ්ඩය බ්‍රෑන්ඩ් එකක් අනිත් රටවලට අරන් යන්න තියෙනවා. එහෙමනම් ඒ රටවලට අරන් යන්න තියෙනවා නම් අපි මේ රටේ තරංගයක් තිබෙන්න ඕන. අපේ ක්වොලිටි එක වැඩි වෙන්න ඕන. ඒකේ පැකේජින් හරියට තිබෙන්න ඕන. කීපයක් තිබෙන්න ඕන. ඉතින් මේක බැලන්ස් කරලා තමයි මේක හදාන්න පුළුවන්. නැත්තම් අපිට මේ රස්සාල් හදන්න අමාරු වෙනවා. කීප දෙනෙක් අපි හිතනවා මේවා මේ අපි කරන්නේ බිස්නස් එක නිකන් ප්‍රොටෙක්ට් කරගෙන රස්සාල් හදන්න බෑ. තරංගෙන් තමයි මේක කරන්න තියෙන්නේ. දැන් මේ ITN එකත් තරංගයක් තියෙනවා. තරංගෙන් තමයි වල ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. තරංගයක් තිබුණ නැත්තම් මොනවාද ඉස්සරහට එන්නේ? මේකේ වටිනාකමක් නැහැනේ. තරංගෙන් තමයි මේ රටත් හදන්න තියෙන්නේ. රට හදන්න රස්සාල් හදන්න ඕන තියෙනවා. රස්සාල් හැදුව නැත්තම් රට හදන්න බෑ. දැන් මේ රස්සාල් හදන්න තියෙන්නේ ප්‍රයිවට් සෙක්ටර්. ආණ්ඩුවෙන් රස්සාල් වැඩි කෙරුවොත් භාණ්ඩයේ විල වැඩි වෙනවා. ඒක අපි තේරෙන්න තියෙනවා. නැත්තම් මේක හදන්න. ඔව් රේජ් මහත්තයා අපේ අදහසක් තියෙනවා රට හදන්න නම් ගම හදන්න ඕනයි කියලා මේ. පළමුවෙනි පියවරේ ඉඳලා පටන් ගන්න ඕනයි කියලා. ඒ කියන්නේ සියලු ප්‍රතිලාභ පහළ මට්ටමේ ග්‍රාමීය මට්ටමේ ඉන්න ජනතාවට ගලාගෙන යන්න ඕනයි කියලා. දැන් රැකියා දීම කියපුවම අපේ සාම්ප්‍රදායික අර්ථකථනය තමයි මේ අයදුම් පත්‍රයක් පුරවලා ගිහලා සම්මුඛ පරීක්ෂණයට පෙනෙන්න මොකක් හරි රැකියාවට 7566යි පඩිය කියලා මේ රැකියාවට පෙනින්ද. හැබැයි මේ රැකියා සම්ප්‍රදාය නෙවෙයි අලුත් ලෝකයේ තුල තියෙන්නේ. ඒක ඍජු රැකියා අවස්ථාවෙන්ටත් පුළුවන් වක්‍රාකාරයෙන් රැකියා අවස්ථා සැපෙන්න පුළුවන්. දීපල් සූර්යරත්න මහත්තයා අපේ ආචාර්ය හිරවන්දනේ සඳහන් කළා වක්‍රාකාරයෙන් ග්‍රාමීය ජනතාව රටේ ජනතාව නැගී හිටින හැටි. උදාහරණයක් හැටියට ඔබතුමාගෙන් තාම මේ ටික කියුනේ නැතුවට දැන් ගමේ එළවලු වගා කරන ගොවියාගේ එළවලු ටිකට හරි මිලක්
ලැබෙනවා නම් වී වගා කරන ගොවියාගේ හාල් වලට හරි මිලක් ලැබෙනවා නම් ඒ ගැමි ජනතාව නැගී හිටිනවා. ඒක තමයි මම හිතන්නේ ආර්ථිකය නැගී හිටීම කියන. ඔබතුමා එතනදී කාර්යභාරයක් කරනවා. මම කියන්නේ ගම හැදුව නැත්නම් රට හදන්න බෑ. ඒක ගමක් හදන්න දෙන. මේ රටේ ගම කීපයක් තියෙනවා. ඉතින් ගම හදන්න අපි මේ ගමේ ඉන්න එක්කෙනා අවස්ථාවක් දෙන්න තියෙනවා. දැන් එළවලු ගැන කතා කරමු. දැන් මගේ අපි කාගිල්ස් එකේ ලැබුණ අවස්ථාවක් ඒ ගමේ හදන්න එක්කෙනාට උදව් වෙන මහකට්ටයක් අරන් දෙන්න. භාණ්ඩයක් හදන්නට මහකට්ටයක් තිබෙන්න ඕන. එළවලු විකුණන්න මහකට්ටයක් තිබෙන්න ඕන. මොනාරියක් විකුණන්න මහකට්ටයක් තිබෙන්න. ඉතින් අපි මේ මහකට්ට එක හදලා දුන්නා. අද මේ රටේ ගොවිතැන් කරන්නේ නැෂනල් ප්‍රොඩක්ෂන් එකට ඇග්‍රිකල්චර් වලට අපි 1.8ක් කරනවා අපි කාගිසෙන් අරන් විකුණනවා. ඒ කියන්නේ රටේ සමස්ත එළවලු ප්‍රමාණය 1.8ක්. ඔව් ඒ කියන්නේ 17ක් තියෙනවා නැෂනල් ප්‍රොඩක්ෂන් වලට ඇග්‍රිකල්චර් අපි 1.7% උදව් වෙනවා. කියන ඔබතුමාගේ ආයතනය මිලදී ගන්න. මිලදී ගන්න. අපි දවස් පාරිභෝගිකයන්ට අලෙවි කරනවා. දවසට මෙට්‍රික් ටන් 50ක් ගන්නවා. එළවලු දවසට. අද මෙතන කතා වෙනකොට අපේ වාහන එනවා. ගම් වලින්. කාගෙන්ද ඒව ගන්නෙ? ගමේ ඉන්නේ එළවලු පළතුරු හදන්නේ මහතුරුන්ගේ. කොටස් 7ක් තියෙනවා අපිට. ගොවිතැන් කරන්නේ පව් 10000ක් ඉන්න අපිත් එක්ක. ඉතින් මේගොල්ලන්ට දවසට කොළඹෙන් අපි විකුණන්න එකෙන් සල්ලි යන්නේ ගමට. දැන් මේ මහත්තයාලා කතා කරලා CSR කියන්නේ. අපේ කාගිල්ස් එකේ CSR එක අපේ බිස්නස් එක. රස්සාල් හදන්න එකයි ගමට සල්ලි යවන්න එක. මේ සල්ලි පිට යන්නේ නැහැ. ඉස්සර තිබුණ කාගිල්ස් එක පිටින් ගෙනත් බහන්න වික්කේ කොළඹ එකේ. නැත්තම් මේ ටවුන් වලට. අපි ෆුඩ් සිටියෙන් ඒක මහාරු කෙරුවා. දැන් අපිත් එක්ක තරඟ කරන්නට තව කවුද දිනන්නේ මේකෙන් තරඟෙන්? පාරිභෝගය. පාරිභෝගය දිනනවා, රස්සාල් හදනවා, ගම් වලට අවස්ථාවක් ලැබෙනවා ඒ ගමේ තියෙන බහඬ විකුණන්න. ඉතින් මේක තමයි මේ ප්‍රයිවට් සෙක්ටරෙන් කරන්න පුළුවන් දෙයක්. දැන් මම කාගිල්ස් ගැන කතා කරන්නේ නැතුව මේ රට ගැන කතා කරනවා. මේක මට දකින්නේ මම අනිතරානේ මම මොන විදිය රටක් දකින්නේ දැන්. මගේ ජීවිත කාලේ මං හිතුන්නේ මේ යුද්ධය ඉවරයි කියලා. දැන් මේ යුද්ධය ඉවරයි. දැන් මම මොන විදිය මේ රස්සල් හදන්නේ? රස්සල් හදන්නේ ලාභයක් ලැබෙන්න ඕන. ලාභයක් නැත්තම් රස්සල් දවසක් කරන් අනිත් දවස් පාරේ දාන්නේ. ඇත්තටම දොරමඩලාවේ අපිට මේ ඔබතුමාගේ ආයතනය ගැන මේ පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍ය නැහැ. නමුත් මේ අපේ මාතෘකාවට අදාළව එහෙම යාන්ත්‍රණයක් තියෙන සමාගමක ප්‍රධානිය ගෙන්නන්නට අපට උවමනා වුණා. ඒ ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද? එළවලු ටික වගා කරන්නේ කවුද? ඔහුට ලැබෙන මුදල කුමක්ද? ඒක අලෙවි වෙන්නේ කොහොමද? ඒ මුදල රටේ ජාතික ආදායමට එකතු වෙන්නේ කොහොමද? රටේ දියුණුවට, රටේ සංවර්ධනයට ඒ ක්‍රියාවලිය, ඒ යාන්ත්‍රණය දායක වෙන්නේ කොහොමද කියලා අපිට පැහැදිලි කරගන්න ඕන වුණා ඔබතුමාගෙන්. ඒ හින්දායි මම අර ඔබතුමාගේ ආයතනයේ උදාහරණ සහිතව පැහැදිලි කරන්නේ නැතුව මේ ඔබතුමාගේ ආයතනය ගැන ප්‍රශංසා කරන්න පුරාජීරු කියන්නේ නෙමෙයි අපි නේ. නමුත් ඒක ඔබතුමා හොඳට කළා. අයිබෝවන්. ඔව් කතා කරන්න. මම මේ කතා කරන්නේ ව්‍යාපාර සංවර්ධන ක්ෂේත්‍රයේ අවුරුදු 22ක් විතර අත්දැකීම් තියෙන ව්‍යාපාරිකයෝ හදන රාජ්‍ය ආයතනයක කියන්නේ තරම කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩ කරන නිලධාරියෙක්. හෙලෝ. ඔව් කියන්නේ. මේ දීපාල් සූර්යාචාර්ය මහත්මයා ප්‍රශ්නයක් කිව්වා මේ ඇයි මේ ව්‍යාපාරිකයෝ මේ මෙහෙම වෙන්නේ කියලා මට මතක හැටියට තුමා ප්‍රශ්නයක් ඇහුවා. ඇත්තටම මේ මම දකින විදිහට නම් ව්‍යාපාරිකයෝ දැන් මොකද කෑගල්ල දිස්ත්‍රික්කයේ අපි මේ දවස්වල වැඩ පිළිවෙලක් කරගෙන යනවා. පුදුම තරම් ප්‍රශ්න තොගයක් ව්‍යාපාරිකයන්ට තියෙනවා. නමුත් මේ ව්‍යාපාරිකයන්ගේ මේ ගැටලු වලට මැදිහත් වෙන කිසිම රාජ්‍ය ආයතනයක්වත් තිබුණට ප්‍රබලව ඇත්තේ නැහැ. ඇත්තටම මැදිහත් වෙන්නේ විවිධ රාජ්‍ය ආයතන විවිධ දේවල් කරමින්, ඒ වගේම පෞද්ගලික ආයතන විවිධ දේවල් කරමින් ඉන්නවා. ඉතින් අපිට බැයිද මේ එකතුවක් තුලින් මේ ගැටලු විසඳගෙන මොකද මේ ව්‍යවසායකයෝ ඉහළට ඇදලා ගන්න ක්‍රමයක් සකස් කරගන්න. එක දෙවෙනි ප්‍රශ්නේ තමයි අපේ කාර්මික සමාගමේ එතුමා කිව්වා මේ කෘෂි ව්‍යාපාර ගොඩනගනවා කියලා. ඇත්තටම ලංකාවේ දැක්කහම ගොවියෝ ඉන්නවා. හැබැයි ව්‍යාපාරිකයෝ ගොවියෝ නැහැ.
මෙන්න මේ නිසා මිරිස් ටික ගත්තාම මිරිස් විකුණ ගන්න බෑ කියලා ඒගොල්ලෝ කෑ ගහනවා. වී ටික විකුණ ගන්න බෑ කියලා කෑ ගන්නවා. දැන් මොණරාගල පැත්තට ගියාම මොනවද මේ මාළු මිරිස් ගෝණි ගණන් පටෝල එවනවා. ඉතින් මේගොල්ලන්ට විකුණ ගන්න බෑ. නමුත් මෙතනදී මේ ව්‍යවසායකත්වයේ කියන එක ගොවියගේ ඇඟට දාලා නැහැ කවුරුවත්. මෙන්න මේකට වැඩපිළිවෙලක් ඔබතුමාලට යොදන්න බැයිද? අපිටත් පුළුවන් ඇත්තටම උදව් කරන්න. හොඳයි. බොහොම ස්තුතියි. අයබෝවන්. ඔව් කතා කරමු. ප්‍රශ්නේ අර ඉතල මාත් කිව්වා වගේ දැන් නිදාකරන ව්‍යාපාරිකයන් සහ ප්‍රයිවට් සෙක්ටර් එකේ කට්ටිය එකතු වෙලා යම් කිසි ප්ලෑන් එකක් හදන්න ඕනේ අපි ජාතියක් වශයෙන් මෙන්න මෙතෙන්ට යනවා කියලා. තාම කවුරුත් එකතු වෙලා කතා කරලා නැහැ. මම ආරාධනා කරනවා දීපල් මහත්තයාට කැදවුම්කරු වශයෙන් ඔක්කොම ප්‍රධාන ව්‍යාපාරිකයෝ යම් කිසි තැනකට ගෙනල්ලා යම් කිසි ඒ මොකද දැන් අපි චයිනීස් හෝටලයක් ඇරියොත් 10 දෙනෙක් චයිනීස් හෝටල්ලට අන්න ඒකට යම් කිසි පාලනයක් තියෙන්න ඕනේ. එතකොට බිස්නස් එකක් කඩා වැටෙන්න දැන් කාගේ සමාගම වල කීල් සභාවම ඕල්යාය ඔයගොල්ලෝ ඔක්කොම අන්ඩර්කට් කරගන්න පටන් ගන්නවා එක එක කියලා. ඉතින් මේක නවත්තලා යම් පාලන දැන් ගාමන්ට් සෙන්ටර් එකේ මේ සෙක්ටර් එකේ තියෙන පාලනය. ඒක ඇති කරන්න යම් කිසි වැඩපිළිවෙලක් තාම කවුරුත් කතා කරලා නැහැ. ඒක නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා. හොඳයි. මේ අපේ ආයතනයත් රාජ්‍ය ආයතනයක් හොඳද? ස්වාධීන රූපවාහිනී සේවයත් සමහරට ඒ සාම්ප්‍රදායික අර්ථකථන වෙනස් වෙන්න පුළුවන් වෙනත් රජයේ ආයතනත් එක්ක. නමුත් අපිත් රජයට සම්බන්ධ රාජ්‍ය ආයතනයක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය කියලා කියන්නේ. එහෙන් බලපුවහම මේ සාකච්ඡාවත් එක්තරා විදිහක විප්ලවීය සාකච්ඡාවක්. මේ පෞද්ගලික අංශයේ නගා සිටුවීම පිළිබඳව රාජ්‍ය ආයතනයක කරන සාකච්ඡාවක්. මම හිතනවා මේ වේදිකාව සකස් කිරීම පිළිබඳව අපේ සභාපතිතුමාටත් අපේ ස්තුතිය පුද කරන්න ඕන. මේක පුළුල් ජාතික සංවාදයක් බවට පත් වෙනවා නම් අපි කැමති. මේ නියෝජිතය 3 දෙනෙක් පමණයි අපි සහභාගී කරගත්තේ. මම හිතනවා මේ සාකච්ඡාවට අනිවාර්යෙන් සහභාගී වෙතු තවත් විශාල පිරිසක් අපේ සමාජයේ ඉන්න විශාල කැපකිරීම කරපු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විද්වතුන් විශේෂඥයින් ඉන්නවා. ඒ අය මේ සංවාදයට එකතු වෙන්න ඕනේ. මේ මෙතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් අපි ඒක තමයි දොරමඩලාව හැටියට බලාපොරොත්තු වෙන්නේ. ඒක රටේ සංවර්ධනයට දායක වෙන සංවාදයක් බවට පත් වේ යුතුයි කියන විශ්වාසයේ අපි ඉන්නවා. ආචාර්ය කිරිවන්දනී මහත්තයා මම හිතන්නේ මහත්මයා අහපු ප්‍රශ්නේ දීපල් මහත්මයා මම හිතන්නේ ඒක වැඩිදුර පැහැදිලි කරාවේ. ඕක පොඩි සංවාදයක් යනවා දැන් අවුරුදු 10ක 15ක වෙලේ ඉඳලා. පුද්ගලිකාංශය හා පොදු අංශයේ හවුල්කාරත්වය public private partnership කියලා. මේක සාකච්ඡාව යනවා. හැබැයි මේ සාකච්ඡාවේදී මේ පොඩි සැකයක් තියෙනවා. සැකේ තමයි පුද්ගලිකාංශයේ හැම වෙලේම මේ කළු කඩකාරේ. මම හිතන්නේ පේජ් මහත්තයා මාත් එක්ක තරහ වෙන එකක් නැහැ. ඔය අර්ථකථනයේදීත් එක්තරා විදිහට සාධාරණත්වයක් තියෙනවා. පුද්ගලික අංශය Tamanට වැඩියෙන් ආදායම් ගන්න පුළුවන් අංශයට තමයි Tamanගේ මූලධනය වරින් වර යොදවන්නේ. එක එක අංශවලට යනවා. එක කාරණයකින් පටන් අරන් කේවල බිස්නස් ක්‍රමයකින් අරන් ඒක බහුවිධ බිස්නස් ක්‍රමයක් කරා යනවා. හැබැයි බහුවිධ බිස්නස් ක්‍රමයට යනකොට හැම වෙලේම තෝරාගන්නේ ක්වික් රිසල්ට්. ඉක්මනින් ලාභ ලබන්න පුළුවන්. දැන් අපි වගේ කඩා වැටිච්ච අපේ ආර්ථිකය කඩා දැම්ම විවිධ බලපෑම් කරලා අවුරුදු 300ක් තිස්සේ අපේ ආර්ථිකය කඩා දැම්ම තැනක එහෙම ක්වික් ඉක්මනින් සල්ලි සොයන ආයෝජන වලට යනවා නම් ඒ අයට ඔය කිව්ව මේ හැකියා අවස්ථාවන් සැපීම අපහසුයි. දරණී භාවය නැත්තම් තිරසාර භාවය තියාගන්න හරි අමාරුයි. ඒ නිසා මම හිතන්නේ ඔය ඊටාම වැදගත් වෙනවා. මොකද හැම වෙලේම රාජ්‍යාංශයෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන මතවාදය උලුප්පලා ගන්න යම් පිරිසක් දඟලනවා. පුද්ගලිකාංශය කියන්නේ මටම මම කොච්චර සමපකාර බැංකුවක් කියලා කියන්න දඟලුවත් තමයි ඒ සමපකාරයට සම්බන්ධ මේ වගකීම් පවා කියන ඕක ප්‍රයිවට් බැංකුවක්. මගේ බැංකුවේ මේ කොටස්කරුවෝ ඉන්නවා 4,50,000. රුපියල් මේ කොටසක් තමයි රුපියල් 100 කොටස් 2-3ක් ගත්ත අහිංසක අම්මලා ඉන්නවා. නමුත් ඒත් කියන්නේ මේක පුද්ගලික බැංකුවක්, කිරිවන්දනීයක බැංකුව. අර ඒ වගේ පුද්ගලික අංශයට අවලාද කීම හේතු රහිතව කරනවා. හේතු සහිතවත් කරන්න තැන් තියෙනවා. මොකද අර මේ සුද්ධීකරණය කරන මනි ලොන්ඩරින් මේ මුදල් සුද්ධ කරනවා වැරදි වැඩ කරලා සමාජ විරෝධී වැඩ කරලා සල්ලි අම්බ කරලා ඒක අන්තිමේදී තමන් එක්කෝ දේශපාලන ක්ෂේත්‍රයේ ආශිර්වාද ලබාගෙන එක්කෝ දේශපාලනට ගිහින් මොනවා හරි කරලා ඒක සුද්ධීකරණය කරනවා. ඉතින් එහෙම කරන පුද්ගලික අංශයකට එහෙම විජයසෝම මහත්මයා කාටුන් අඳින එක මං හිතන්නේ අසාධාරණයි කියන්න බෑ. මේ රංජිත් මහත්මයා කියන පුද්ගලික අංශයක් නෙමෙයි එතන තියෙන්නේ. ඒ නිසා එකෙන් එන්න ඕන.
අන්න ඒකින් එන්න අර මේ මහත්මයා කිව්වා අර දෙගොල්ලගේ සංවාදය අවශ්‍යයි. පබ්ලික් ප්‍රයිවට් ඩයලොග් එක, ඒ පාර්ට්නර්ෂිප් ඩයලොග් එකේ ඒ දෙගොල්ලගේ හවුල්කාරත්වය පිළිබඳ සංවාදයක් අවශ්‍යයි. මම හිතන්නේ අසන්ත මහත්මයාගේ කාලීනව තමයි මේ පටන් ගත්තේ. මේ අපි තුන් දෙනා කියන්නේ මේ ලක්ෂ ගාණක් පුද්ගලික අංශයේ සමපකාරයෙන් ඉන්න නියෝජනය කරන මේ පංචස්කන්ධ තුනක්. ඒ නිසා අනිත් කාරණේ අර මේ අපිට මේ අපේ රටේ ඇත්ත වශයෙන් මේ සමාජ සත්කාරක සේවාව කියන එක නිකන් අර මේ පොඩි ආධාරයක් දීලා අහිංසක යාචක මිනිස්සුෙකුට කීයක් හරි දෙනවා වගේ වැඩක් වෙන්න බෑ. විශාල කෝටි ගණන් තමන්ගේ ශේෂපත්‍රයේ තියෙන මිනිස්සුන්ගේ ගෙවල් දෙකක් හදලා දෙනවා. එහෙම නැත්නම් ගිහින් ලිදක් හදලා දෙනවා. ඒක මම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. සැලසුම්ගතව මෙච්චර මං තරුණයින්ට රස්සාව දෙනවා. මේ අවුරුද්ද අවසානයේදී මෙච්චර මං රැකියා අවස්ථාවන් සපයනවා. ඒ රැකියාව වලට තෝරා ගැනීමේදී මෙන්න මේ ප්‍රමිතීන් අනුව තමයි තෝරාගන්නේ. දැන් හුඟක් දැන් අපි ඔය උතුරු කරේ වැඩ කරනකොට නැගිනහිර වැඩ කරනකොට අපි යුද්ධෙන් පස්සේ අත් වශයෙන් අපි ගිහින් වැඩ කරනවා. දැන්ට මට පුළුවන් වුණා පළවෙනි අවුරුද්දේම මේ හොඳ බැංකු සේවකයන් විදියට 106 දෙනෙක් බඳා ගන්න. නැගිනහිර පළාතේ. දැන් උතුරේ අපි වැඩ පටන් අරන් තියෙනවා. උතුරු කරේ අපි දැන්ටම අපේ ශාඛා 5ක් ආරම්භ කරලා තියෙනවා දිස්ත්‍රික්ක දෙකක. ඒ විදිහට අපි යනවා. දැන් ඒ ගියාම අපි අත හසන්ත රස්සා සපයන්නෙක් හරි රස්සා දෙන්නෙක් හරි කියන සම්මතය නෙවෙයි ඉන්නේ. අපි අවස්ථාවක් සලසලා දෙනවා. එතකොට ඔබට යන්න පුළුවන් වර්තමාන වෙළඳපොළ ආර්ථිකයේ අඩු වශයෙන් තරුණයෙක් රැකියාවට ඇතුළු නම් පස්සේ එයා විශ්‍රාම යනකොට එයා අඩු වශයෙන් 6-7 වතාවක් විවිධ ආයතන රස්සා කරන්න අවස්ථාව සලසා ගන්න පුළුවන්. දැන් කලින් රජයට බැඳුනොත් එයා පෙන්ෂන් යනකම් රජේ. නමුත් කාර්යක්ෂම මේ පළදායි හැකියාවක් තියෙන පුද්ගලයෙකුට ක්ෂේත්‍රයට ඇතුළු නැයින් පස්සේ ඔහුට මම හිතන්නේ ආයතන 6-7ක රස්සා කරන්න පුළුවන්. අවසානයේදී ඔහු විශ්‍රාම යන වයස එනකොට විශාල පරිණත බවක් ඇතුව අත්දැකීම් රාශියක් ඇතුව තමයි එයා හොඳ මුදලක් උපයාගෙන තමයි එයා රැකියාවෙන් මේ විශ්‍රාම යන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක් මේ පුද්ගලික ආර්ථික ක්‍රමය තුල තියෙනවා. ඒ නිසා අපි හැකි තාක් දුරට රැකියා අවස්ථාවන් ඇති කරන්නට ඕන. විශේෂයෙන් නිෂ්පාදනය කරන්න මිනිසුන්ට අවස්ථාව සලසන ගමන්ම ඔහුගේ අතමිට සරු කරන මිලදී ගැනීමේ වෙළඳපොළකුත් අපි නිර්මාණය කරන්න ඕන. ඒ දෙක එකට සමවරව නොගියොත් එකට පෑහුනේ නැත්තම් මම හිතන්නේ ඔය මිලදී ගැනීමේ හැකියාව මිනිසුන්ට නැහැ. කලකදී මතුණා ආචාර්ය කිරිවන්දනී මහත්මයා මේ මානසික මුහුණුවර අපි විවෘත ආර්ථිකයට මානසික මුහුණුවරක් දෙනවා වෙළඳපොළ ආර්ථිකයට මානසික මුහුණුවරක්. ඒ කියන්නේ තිබිලා තියෙන්නේ අමානුෂික මුහුණුවරක්මයි. ඒ කියන්නේ ඒකනේ මානසික මුහුණුවර දෙන්න උන්නේ අර ඔබතුමා කිව්වා වගේ අර මේක මේ මහ ජනතාව සූරා කන පාරිභෝගික සූරා කන ගැමියෝ සූරා කන අර කළු කඩ ඕ ආදී වශයෙන් වචන මාලාවක් සහිතව මේ පෞද්ගලික අංශය සම්බන්ධ විවිධාකාරයේ ඔහොම චෝදනාත්මක ස්වභාවයක් පැන නැගුණා. හැබැයි ඔබතුමාලා වගේ උදවිය ඒ පෞද්ගලිකාංශයේ නියෝජනය කරනවා නම් ඒ සමස්තය සකස් වෙනවා නම් මම හිතන්නේ එහෙම වචන ඔය වචන මාලාවට එකතු වෙලා අපි දැන් නගරයක් කරන් කුඩා නගරයක් කරන් බැලුවොත් වැඩිම රැකියා සපයලා තියෙන්නේ මොන අංශෙන්ද? ඒකෙනුත් ඔය ඉහළ මට්ටමේ පුද්ගලිකාංශෙන් නෙමෙයි. කුඩා පරිමාණයේ මධ්‍යම පරිමාණයේ වයින් තමයි වැඩිම රැකියාවන් සපයලා තියෙන්නේ. ඉතින් යා කලුකඩ කරේද? එයා මේ අමානුෂික ආයතන පුංචි මිනිස්සේ 6-7 දෙනෙක් එකතු වෙලා එයා වැඩ කටයුතු කරනවා. මේ මට මේ ගිය සතියේ කාන්තා වැඩසටහනකදී මුණ ගැහුණා. එක ගෙදරකට උදේට එකතු කරන වෙල්ල වැහුන් ටික මේ වැල්තලප කෑලි ටික හැලප ටික සේරම එක තැනකට කට්ටිය 10 දෙනෙක් විතර එකතු කරලා ගෙනත් දෙනවා. අපේ බැංකුවෙන් 3 wheeler 3ක් කරන් තියනවා ණයට. ඒ 3 දෙනා කරන්නේ උදේම පටස් ගාලා පාරවල් 3ක බෙදාන යනවා. ඉතින් මේ රැකියා සපයන එක කාටවත් එතන කාන්තාව 10කට වැඩි හැමදාම උදේට තමන්ගේ නිෂ්පාදන ටික අර ගෙදරට ගේනවා. ඒ ගෙදරින් අර මේ සමහර මේ ආයතන තියෙන ටෙලිෆෝන් කරපුවාන් ටක් ගාලා මේ මෝටර් සයිකලේ යවන්නේ. නම් කියන්න හොඳ නැහැ. ඒකත් එක මේ මම හිතන්නේ පේස් මහත්තයා කරන්නේ ඒකෙම මහා පරිමාණ දෙයක්. මේ පෞද්ගලික අංශය කියපු ගමන් එකපාරට මතක් වෙන්නේ මේ කොළඹ ව්‍යාපාර කොටස් වෙළඳ පොලේ රෙජිස්ටර් වෙලා තියෙන කොම්පැනි 200 ගැන.
දැන් මේකේ මේ මානසිකත්වයෙන් අපි මිදෙන්න ඕනේ. උදාහරණයක් හැටියට විශ්වවිද්‍යාලවල දැන් සමහර ළමයින්ට කියලා තියෙනවා ටික කාලයක් මේ ඉන්ඩස්ට්‍රියල් ප්ලේස්මන්ට් එකක්. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයක වැඩ කරන්න කියලා. ඒතර මේක කියපු ගමන් ඒගොල්ලන්ට ලොකුවට එන්නේ මේ ලොකු සමාගම්. නමුත් මම මේ ළඟදිත් කිව්වා ඇයි මෙහෙම නෙමෙයි. මේ පොඩි තැනකට ගිහින් වැඩ කරන්න මොකද ඒ ස්ථානේ දියුණු කරන්න ඔයාලට උදව් කරන්න පුළුවන්. දැන් මෙතෙන්දී ඉන්දියාවේ ෂෝක් වැඩක් කරලා තිබුණා. දැන් සමහර ව්‍යාපාර අංශ පෞද්ගලික අංශයට විවෘත කරපු අවස්ථාවල් වල ඉන්දියාවේදී කිව්වා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙන්න මෙච්චර ප්‍රතිශතයක් ගිහින් ඒ ග්‍රාමීය අංශයක එහෙම නැත්නම් දැනට දියුණු නොවෙමින් පවතින අංශයක ආයෝජනය කරන්න ඕන කියලා. දැන් එන්නේ වගේ කියන්න පුළුවන් තැනකට අපි එන්න ඕනේ. මෙන්න මෙතෙන්දි වැදගත් දෙයක් තියෙනවා හසන්ත. දැන් පේජ් මහත්තයා කිව්වා එතුමත් කතා කරනවා කියලා පිටරට ඇත්ත මෙහෙ එන්න කියලා. දැන් එතකොට අපි මේ ලෝකෙන් උතුම් රට ලංකාවයි මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටේ ඔක්කොම කිව්වට මේ ලෝකේ රටවල් ගණනාවක් තියෙනවා මේ අයගේ මේ ප්‍රාග්ධනය ආකර්ෂණය කරගන්න උත්සාහ කරනවා. ඒතර අපි හිතන්න ඕනේ හරි දැන් හිතන්න මැලේසියාවේ වේවා සිංගප්පූරුවේ වේවා ඇමරිකාවේ හරි වේවා ව්‍යාපාරිකයෙක් එයා හිතනවා මම ආසියාවේට සල්ලි දාන්න ඕන කියලා. ඒතර එයා බලනවා මොන රටේද දාන්න ඕන කියලා. ඒතර මේවා බලන එක එක මිනුම් දඬු තියෙනවා. දැන් මේ මෑතකදී දැන් හැමතැනම තියෙනවා මේ easiness of doing business ව්‍යාපාර කිරීමට ඇති පහසුව කියන දර්ශකයක් තියෙනවා. මේ දර්ශකයේ අපි ඉන්නේ 108 වෙනි තැනේ. හැබැයි ඉන්දියාව 133 වෙනි රටේ. නමුත් වැඩිපුර ආයෝජනය ඉන්නේ අපිටද ඉන්දියාවට. මොකද මේ කොච්චර අමාරුකම් තිබුණත් ඉන්දියාවට එන්නේ මොකද ඉන්දියාවේ විශාල වෙළඳපොළක් තියෙනවා. අපිට ඒ සයිස් එකක් නැහැ. සිංගප්පූරුව ලෝකේ පළවෙනි තැන. මේ ව්‍යාපාරවල පහසුව සඳහා. චීනය 89 වෙනි තැන. චීන ව්‍යාපාර කරන එක ලේසි නෑ. නමුත් මිනිස්සු ඒ සියලුම අවදානම් දැනගෙන ව්‍යාපාරිකයෝ චීනට යන්න කැමති. මොකද ඒක විශාල වෙළඳපොළ. ඒතර අපි මෙන්න මෙතෙන්දි තමයි රාජ්‍ය නැත්නම් පරිපාලනයෙන් සිද්ධ වෙන්න ඕනේ. ලෝකේ ඒ දර්ශකය අනුව ව්‍යාපාර පටන් ගැනීමට තියෙන පහසුව 2009 දී රෑන්ක් එක දීලා තියෙන ලෝකේ 97 වෙනි තැනට අපි. ඒගොල්ලෝ කියනවා 2010 වෙනකොට මේක 41 දක්වා අඩු වෙයි කියලා. සමස්ත දර්ශකයේ 97 තියෙන එක ඒගොල්ලෝ කියනවා 2010 වෙනකොට 105 වෙයි කියලා. ඊළාට උදාහරණයක් හැටියට බදු ගෙවීම පිළිබඳ බදු ගෙවීම කියන්නේ බදු ගෙවන්න නැතුව ඉන්න. දැන් සමහර අය හිතනවා මේ බදු සහන දුන්නාම ආයෝජක එනවා කියලා. ගොඩාක් දියුණු ආයෝජකයෝ බදු සහන ගැන සැලකිලිමක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා බදු නියම කරන එක ඒගොල්ලන්ට පාලනය කරන්න බෑ. බදු නිසා ව්‍යාපාර කරන්නේ නැහැ. ව්‍යාපාරයේ යම්කිසි ලාභයක් තියෙන්න ඕනේ. එතෙන්දී අපි ඉන්නේ 166 වෙනි තැන. මොකද්ද? බදු ගෙවීමේ පහසුව. ලංකාවේ තියෙන ඉතාම සංකීර්ණ බදු ක්‍රමයක්. එතකොට ඊළඟට මේ කොන්ට්‍රැක්ට් එකක් එන්ෆෝස් කරන එක. ඒ කියන්නේ යම්කිසි ව්‍යාපාරයක් කිරීමට යම්කිසි කොන්ට්‍රැක්ට් එකකට කියන්නේ ගිවිසුමකට එළඹුණාම ඒක ඒක ආකාරයෙන් පවතිනවද කියන தත්ත්වය පිළිබඳ ලෝකේ අපිට හම්බ වෙන 137 වෙනි තැන. එතකොට මේ construction permits ඒ කියන්නේ ගොඩනැගිලි හදාගන්න, ඉඩම් අරගන්න, ඒවා කරගන්න යනකොට අපේ තියෙන 161 වෙනි තැන. ඒගොල්ලෝ හිතනවා 2010 වෙනකොට මේක තව සවුත් වෙයි කියලා. එතකොට එහෙමනම් මෙන්න මේකත් වැදගත් කාර්යයක්. මොකද අපිට ප්‍රාග්ධනය අවශ්‍යයි. දැන් ගොඩක් තැන්වල අර මහත්මයෙකුත් කිව්වා කෑගල්ලේ මහත්මයා අපි දන්නවා ලංකාවේ ගොඩාක් ඉන්නවා පුංචි අදහස් තියෙන ප්‍රාග්ධනය නැති. නමුත් මේ ප්‍රාග්ධනය ඇද ගන්න නම් මේ වගේ තත්ත්ව පහසු වෙලා තියෙන්න ඕනේ. එතකොට ප්‍රාග්ධනය එනවා. ඊට පස්සේ එනවා වෙන්චර් කැපිටල් කියන මොඩල් එක. වෙන්චර් කැපිටල් කියලා කියන්නේ ඔයාගේ ව්‍යාපාරික අදහසක් තියෙනවා. මම ව්‍යාපාරිකයෙක් හැටියට මම දෙනවා ඔයාට සල්ලි. ඔයා ගිහින් මේ බිස්නස් එක පටන් ගන්න. දැන් අද ලෝකේ පුරාම ප්‍රචලිත වෙලා තියෙන Google එක. මේ Google ව්‍යාපාරයට ඒ මුල් සල්ලි දීපු මහත්මයා කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ මේ ව්‍යාපාරය ගැන.
ඒගොල්ලෝ ගිහින් කිව්වා අපි මේ කරන්න හදන්නේ මුළු අන්තර්ජාලයේ හැමතැනම තියෙන තොරතුරු එකපාරට හොයාගන්න ක්‍රමයක් හදන්නේ. හරි. ඕකට හොඳ මිලක් කවදා හරි එයි. පළවෙනි ඩොලර් 10000 එයා චෙක් එක ලියලා දෙනකොට ඒ Google අයිතිකාර ඒ තරුණිය දෙන්නට බැංකු account එකක් තිබුණේ නැහැ. මෙන්න මේක තමයි venture capital කියලා කියන්නේ. ඒක මේ බැංකු ණයක් නෙමෙයි. ඔයා ව්‍යාපාරය කරන්න මේ සල්ලි දාලා. මෙතෙන්ට එන ප්‍රාග්ධනය ගෙන්න ගන්න පුළුවන්. ඒ නිසා ඉහළ මට්ටමින් මෙන්න මේව ගැන අවධානයක් යොමු වෙන්න ඕනේ. කොහොමද මේ රටේ පහසුවෙන් ව්‍යාපාර කරන්නේ? අද ව්‍යාපාර කරන අය ගැන ඇත්තටම ඒගොල්ලන්ට මේ පිකටින් කරන්න විදිහක් නැහැ. නැත්තම් ව්‍යාපාර කරන අය කියන්නේ මොකද්ද? අපිට ව්‍යාපාර කරන්න තියෙන මේ ලොකු දේවල් නෙමෙයි. පහසුවක් ඉල්ලන්නේ. දැන් ඔය අර මහත්මයා කතා කරේ කෑගල්ලෙන් කතා කරපු මහත්මයා කියපු කතන්දරේ අපිට ගොඩාක් අහන්න හම්බ වෙනවා. එතකොට මේකට හේතුවක් තියෙනවා. මේකට හේතුව තමයි අපි හිතනවා මේ පෞද්ගලික අංශය කියන එක මේක නැති කරන්න ඕන එකක් කියලා. ඉතින් එහෙම පෞද්ගලික අංශය කියන එක නැති කරන්න ඕනේ කියන වගේ ඒ වගේ මේ බොහොම පටු තැනට ඇවිල්ලා ඉන්නේ අපි දකින්නේ මේ ටිකක් නිසා. නමුත් අර කිරිවන්දනි මහත්තයා කිව්වා වගේ දැන් අර මේ දෙල්කඳ පොළට එළවලු ගේන පිරිස ඒගොල්ලෝ කරන්නේ එක ලොරියට ගොඩක් එනවා. දැන් මෙතුමාගේ ෆුඩ් සිටි එකට ලොකු ලොරියක් එනවා වගේම මේ දෙල්කඳ පොළටත් තව පොඩි ලොරියක් එනවා. ඒ ලොරියට එක්කව කරලා අර ක්‍රියාවලියම සිද්ධ වෙනවා. ඒතකොට ඒත් පෞද්ගලික අංශේ. රයිට්? ඒගොල්ලන්ට කවුරුත් පෙන්ෂන් ගෙවන්නේ නැහැ. ඒගොල්ලන්ට කවුරුත් මේ EPF ETF නැහැ. ඒගොල්ලෝ තනියෙන් ජීවත් වෙන මිනිස්සු. ඒ ඔක්කොම පෞද්ගලික අංශේ. ඒතකොට මම හිතන්නේ අපි මේ හැමෝ ගැනම මීට වැඩි අවධානයක් යොමු වෙනවා නම් මේවා සාකච්ඡා වෙනවා නම් ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා මේ පරිපාලනය වෙනස් වෙනවා නම් මම හිතන්නේ ගොඩක් දේවල් මීට වැඩිය ඉස්සරහට කරගන්න අපිට අවශ්‍යයි. මොකද වෙලාවක් නැති නිසා. හොඳයි. අපිට කළ හැක්කේ ඒ සංවාදයට සාකච්ඡාවට වේදිකාවක් සැපයීමයි. මම හිතන්නේ ඒක තමයි අපිට දොරමඩලාව හැටියට කළ හැකි වන්නේ. මට අවසර කිරිවන්දනි මහත්තයා මම ඩිංගක් හවුල් වෙන්න කැමති දීපල් මහත්මයාත් එක්ක වෙන්චර් කැපිටල් ප්‍රශ්න ගැන. ආරම්භක ප්‍රාග්ධනය තමයි ඕන ව්‍යාපාරයක අමාරුව. මට හොඳ මගේ අත්දැකීම මට බැංකුව හදාගන්න වෙලාවේ පළවෙනි මිලියන 100 මට එකතු කරගන්න අවුරුදු 3කට විතර කාලයක් ගියා. අවුරුදු 3ක් විතර කාලයක් ගියා මිලියන 100ක් එකතු කරගන්න. නමුත් ගිය මාසේ මට මාසෙට මිලියන 100ක් එනවා ඒ කොටස් අරමුදලට. හොඳයි. මට ඒක මම මේ කියන්නේ අර වෙන්චර් කැපිටල් අපි දෙන්න ඕන. දැන් අපි සුනාමි වෙලාවේ මෙතනින් මොරටුවෙන් පටන් ගත්තාම මුලතිව් දක්වාම ඒ සුනාමි බෙල්ට් එකේ අපේ කිසිදු වග විභාගයක් සුද්ධයක් නැතුව රුපියල් 5000ක් දුන්නා ඕනෑම බිස්නස් එකක් කරන්න. රුපියල් 5000 අර ගිවිසුම් මොකක්වත් නැහැ. රුපියල් 5000 අපි දුන්නා ව්‍යාපාර කඩාවෙච්ච පුංචි මිනිස්සුන්ට. ඒ හැම සතයක්ම අපිට ආපහු දෙනවා. අපේ සාකච්ඡාවේදී අපි කතා කරන්නේ අපේ රටේ මහ ජනතාව ගැන. කෙනෙක් හිතන්න පුළුවන් මේ පෞද්ගලික අංශය කියලා අදහස් කරගෙන මේ මහා පරිමාණයේ ව්‍යාපාර පද්ධතිය ගැන තමයි මේ කතා කරන්න කියලා. නමුත් මහා පරිමාණයේ ව්‍යාපාර මේ රටේ පොදු ජනතාවට සම්බන්ධ වෙන හැටි, පොදු ජන ආර්ථිකයට සම්බන්ධ වෙන හැටි, ගැමි ආර්ථිකය හසුරවන හැටි, ක්‍රියාත්මක කරන හැටි අමතක කරලා අපිට අපේ රටේ පෞද්ගලික අංශය ගැන කතා කරන්න හැකියාවක් නැහැ. අපි සඳහන් කළා එළවලු වලට, පළතුරු වලට ලැබෙන මිල, බී වලට, හාල් වලට ලැබෙන මිල අපේ රටේ ජාතික ආර්ථිකයේ පදනම. ඒක තමයි ගැමි ආර්ථිකයේ පදනම බවට පත් වෙන්නේ. දෙල්කඳ පොළට එන එළවලු කොහෙන්ද එන්නේ? දෙල්කඳ පොළේ එළවලු විකුණන අය කවුද? ඒ වගේම ඔබතුමාගේ ඔය ෆුඩ් සිටියට එන එළවලු කොහෙන්ද එන්නේ? කවුද ඒව අලෙවි කරන්නේ? ඒව ගන්නෙ කවුද? මේක තමයි අපේ රටේ ජාතික ආර්ථිකය පිළිබඳ සාකච්ඡාවක මූලික හරය බවට පත් වෙන්නේ. අපි එතනට තමයි අත තියලා තියෙන්නේ. ඒ එළවලු පළතුරු ගැන අමතක කරලා, වී ගැන, හාල් ගැන අමතක කරලා අපිට අපේ ජාතික ආර්ථිකය ගැන කතා කරන්න හැකියාවක් නැහැ. අපි කරුණු විමසලා තියෙන ආකාරයට, දැනගෙන තියෙන ආකාරයකට මේ 30%ක විතර ප්‍රමාණයක් එළවලු වලින් මේ අපත යනවලු. ප්‍රවාහනයේදී මේ ගොවිපලයේදී ප්‍රවාහනය කිරීමට නිසියාකාර ක්‍රමයක් නැතිවීම නිසා තැලිලා පොඩි වෙලා අහක යනවලු. අහක දාන්න සිද්ධ වෙනවලු. මේක ඇත්තක් තියෙනවද පෙජ් මහත්තයා? මේක නම් කීප දෙනෙක් කියන්නේ කතාවක්. මම එකක් කියන්න බලන් අපේ යටදී අපි මොනා කරලා තියෙන්නේ. මේ එළවලු එකතු කරන්නට කොළඹට ගේනවා. නැත්නම් මාකට් එකට ගෙහෙන්නට කීපයක් නාස්ති වෙනවා. අපි අපේ ගොවිතැන් කරන්නේ නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ මිනිස්සු හිතන්නේ පුළුවන් තරම් මේ වාහනයට පුළුවන් තරම් ඔබමු. පංගක් බස් වලට දාන්නේ.
ඉතින් ඒක උඩ අපි ඉඳගෙන ඉන්නවා. ඉතින් මේ කෑම යකඩ නෙවෙයි. ඉතින් මේවා මේ විදිහට අපි මේ අපේ කෑම ටික මේ විදිහට බලාගත්තොත් මේක නාස්තියක් තමයි වෙන්නේ. මේ නාස්තිය තමයි කාගිල්ස් එකෙන් අපි අයින් කරලා තියෙන්නේ. 140ක් කියන්න බලන්න. මේකේ පොඩි රහසයක් තියෙනවා. අපි කාගිල්ස් එකෙන් බැලුවා අපි කරන්නේ සාමාන්‍ය කඩේ බිස්නස් එකක්. ෆුඩ් සිටියක් බැලුවොත් ඒ කඩයක්. මට කියන්න පුළුවන් මම මේ රටේ පළවෙනි සුපර් මාකට් එකේ පටන් ගත්ත ළමෙක්. තාම ළමයි තමයි. කොහොමද මේ පටන් ගත්තේ කවුද මේ පාරිභෝගිකයා? කවුද මෙයා? මෙහාට ඕනේ මොනවාද? කෑම ඕනේ. කාගිල්ස් කිව්ව නමට කෑම මිලක් දහලා ගන්න නෑනේ. දවසෙන් දවසට කන එකක්. නමත් දහලා හරියන්නේ නෑ. ඒ මිලක් තිබෙන්න. ඉතින් අපි කොහොමද මේ මිල වීදම අඩු කරන්නේ? මිල වගේම මිලක් වගේම අලුත් වෙන්නත් ඕනේ. අලුත් වෙන්න ඒකත් ගුණාත්මක බව බොහොම වැදගත්. මේ මිනිස්සු කෑම ඉල්ලගෙන මේනවයි කියන එකට වඩා මිනිස්සු හොඳ කෑම ඉල්ලගෙන එන්නේ. ගුණාත්මක භාවයෙන් යුතුව වස විස නැති, විස බීජ නැති, තමන්ගේ දරුවන්ට බය නැතුව කටට ඔබන්න පුළුවන් කෑම තමයි මේ මිනිස්සු ඉල්ලගෙන එන්නේ. ඉතින් මේ මිල අඩු කරන්න අපි බැලුවා අපේ යටදී මොනා කරන්න පුළුවන්. අපි පඩි ගෙවන්න තියෙනවා. අපිට මේ ඉලෙක්ට්‍රිසිටි ගෙවන්න තියෙනවා. ඒ විදිහට ටැක්ස් ගෙවන්න තියෙනවා. දැන් මේවා ගෙවගෙන තමයි මිල අඩු කරලා තියෙන්නේ. අද අපි බලන්නේ ජීවත් වෙන වීදම. කාගිල්ස් එකේ බලවන්න කොටස් තුනක් තියෙනවා. මේ රටේ ගම් වලට අපි කොහොමද සල්ලි යවන්නේ? දෙවනි මේ රටේ 130ක් ෆොරින් එක්ස්චේන්ජ් ගෙන්නගන්නේ ගමේ ළමයා අනිත් රටවලට ගිහිලා වැඩ කරනවා. අපි ඒගොල්ලන්ට කොහොමද ඒගොල්ලන්ට උදව් වෙන්නේ? තුන්වෙනි එක ජීවත් වෙන වීදම අඩු කරන්න. අපේ යටින් මොනවාද කරන්න පුළුවන්? අපි මේ තුන බලලා තමයි අපේ බිස්නස් මොඩල් එක හැදුවේ. දැන් කීප දිනක් කියයි බිස්නස් එකක් කරන පළවෙනි බලන්න තියෙන ප්‍රොෆිට් එක කීයක් ලැබෙනවද? මං කියන්නේ කාගිල්ස් එක අපි දවසක් කරේ ප්‍රොෆිට් බැලුවේ නැහැ. අපි බැලුවේ කොහොමද මේ තුනට අපි උත්තර දෙන්න පුළුවන්. අපේ යටේ අපිට ලැබෙන්න තියෙන අවස්ථාව පාරිභෝගික අපේ විශ්වාසයක් තියෙනවා. මේ විශ්වාසය තියෙන නිසා අපි කොහොමද මේකට උදව් වෙන්න පුළුවන්. අද අපිට පුළුවන් මේ රටේ ඕන තැනකට යන්න. ප්‍රශ්නයක් නැහැ. අපි ගම් වලට රස්සල් හදනවා, පාරිභෝගිකයට මිලක් දෙනවා. නැත්නම් ඒ විශ්වාසයෙන් ගන්න පුළුවන් මේකේ වස විසි නැති කෑමක් කියලා. කොහොමද මේ විශ්වාසය දෙන්නේ කොහොමද? ඒක හදලා තින්නේ මේ අවුරුදු කීපයක්. දවසෙන් හදන්න බෑ. අපි කීප දෙනෙක් බිස්නස් එකෙන් බලෙන් මේ දවසෙන් සල්ලි හදන්න. මේ දවසෙන් බිස්නස් වලින් සල්ලි හදන්න බෑ. දවසෙන් හදන්නේ දවසෙන් දිනන්නේ එක ජීවිත කාලේ තිබෙන්නේ නැහැ නේ. දවසෙන්ම නැහැයි. මහන්සියෙන් දහඩියෙන් කඳුලෙන් හදන්නට ඒක ජීවිත කාලේ දිවෙනවා. මේක මේ බිස්නස් කියන්නේ එක දැන් කෙනෙක් ඇහුවා යාට සල්ලි මුදලක් ලැබෙන්නේ නැහැ බැංකුවට ගියාම. දැන් මේකත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේකටත් අපි උත්තරයක් දෙන්න තියෙනවා. මෙතනින් යන්න බෑ මේකට උත්තරයක් දෙන්න නැතුව. අපේ එක්ස්පීරියන්ස් එකෙන් අපිට කියන්න පුළුවන් මොන විදියට ඒකට ඒ මනුස්සයාට උදව් වෙන්න පුළුවන්. දැන් ඔබතුමා අහුවේ ප්‍රශ්නේ මේ නාස්තිය 140ක් අඩු කෙරුවා. සුළු දෙයක්. රහසයක් නෙවෙයි. ක්‍රේට් දැම්මා. වාහනවල ක්‍රේට් දැම්මා. දැන් පංගුවත් තැනවල වාහනේ ඉඳලා මේ එයා කන්ඩිෂන් මේ රෙෆ්‍රිජරේටර් දාන්න යක් ඕනේ නැහැ. ඒ ක්‍රේට් වලින් ඒ භාණ්ඩ කොළඹට ගෙන්නන්න බෑ. නැත්තම් නගරයට ගෙන්නන්න පුළුවන්. එළවලු පළතුරු. ඒකෙන් 140ක් අඩුවෙන් 105ක් නැත්නම් 106ක් තමයි අපේ යතේ නාස්තියක් වෙන්නේ. ඒ මිල තමයි අපි පාරිභෝගිකයට දෙන්නේ. අපි බලන්නේ මේ කැරට් කිලෝ එකක් විකුණලා මේ සල්ලි හද. අපි බලන්නේ කැරට් කිලෝස් 10ක් නැත්නම් මෙට්‍රික් ටන් 10ක් විකුණලා තමයි සල්ලි හදන්නේ. ඒ නාස්තිය අවම කරගැනීමේ ප්‍රතිලාභය පාරිභෝගිකයට දෙනවා කියන අදහස. ඒක දෙන්නේ පාරිභෝගිකයට. දැන් ඔය ඇහුවේ ප්‍රශ්නේ කොහොමද මේ විශ්වාසය පාරිභෝගිකයට දාන්න එක. අපි කොච්චර කිව්වට පත්තර ටෙලිවිෂන් කිව්වට අඩුව මිල කියලා ඒ විදිහට කිව්වට හරියන්නේ නැහැ. පාරිභෝගික දවසෙන් දවසට ඉතින් බලන්න පුළුවන්. මෙතන බලලා අනිත් කඩට යන්න පුළුවන්. වෙනසම නෑ. ඔබතුමා නිදර්ශනයක් පෙන්වන්නේ ඔබතුමාගේ ආයතනය කරන හැටි මම හිතනවා මුළු රටේම රාජ්‍යාංශයත් මම හිතනවා මේ කටයුත්තට උනන්දුයි පසු අස්වනු තාක්ෂණය කියලා වෙනම විශේෂත්‍රයක් තියෙනවා. ආයතනයක් තියෙනවා. ඔව් ආයතනයක් තියෙනවා. බොහොම හොඳ වැඩපිළිවෙළවල් තියෙනවා.
අස්වැන්න පරිස්සම් කර ගැනීම නාස්ති අවම කර ගැනීම තුල මම හිතනවා අපිට මිල අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. 30% නාස්ති අවම කරගන්න පුළුවන් නම් 30%ක්ම මිලත් අපිට වෙනසක් කරගන්න හැකියාව තියෙනවා. මම හිතනවා ඔබතුමා මේ නිදර්ශනය පෙන්වීම බොහොම වටිනවා. ඔබ කරන හැටි විශේෂයෙන් හොඳ වාහන පාවිච්චි කිරීම, මේ ප්‍රවාහනයේදී නිසි ක්‍රමවේදී අනුගමනය කිරීම, ඇසුරුම් කරණයේදී සැලකිලිමත් වීම සහ ඒ පිරිසුදුභාවයේ රැක ගැනීම කියන කාරණා මම හිතනවා බොහොම වැදගත් වෙනවා. ඒක ගොවියා වගාව තෝරා ගන්නත් ඕන. මේ ගොවියා වගාව තෝරා ගැනීමේදී බොහෝ ගොවියෝ කරන්නේ තවත් ගොවියෙක් කරන එක කරනවා. ඒ තක්කලි නිෂ්පාදනයේම තියෙන ගැටලුව ඒක. අර අවශ්‍ය කාලය අනුව පස්මහා බැලුම් බලලා වගේ ගොවියා එක තෝරා ගන්න ඕන. ඒකට උදව් කරන්නට ඕන අපි. ඒකට මම හිතන්නේ මේ පුද්ගලික අංශය පේජ් මහත්මයාගේ වගේ ආයතන වලින් ඒ තොරතුරු දෙන්න ඕන. මාකට් මේ වෙළඳපොළ තොරතුරු ගොවියට දෙන්න ඕන. මෙන්න මේ කාලේට ඉල්ලුම තියෙන්නේ මේ වටයි. මේ කාලේට ඉල්ලුම තියෙන්නේ මේ වටයි කියලා. එහෙම කළොත් ගොවියා අර අස්වැන්න භෝගේ තෝරාගෙන ඒ නිසි වෙලාවට ඒ භෝගේ වෙළඳපොළට එන්න වගා කරනවා. ඔව් දැන් අපි වමු රට නගමු කියලා ඔක්කොම මඤ්ඤොක් අයිටවන්න ගත්තොත් සෑහෙන ප්‍රශ්නයක් වෙනවානේ. මම හිතන භෝග විවිධාංගීකරණය. භෝග විවිධාංගීකරණය. අපි වමු රට නගමු කියන වැඩසටහන තුලත් මම හිතනවා රටේ ඵලදායීතාවයේ විශේෂයෙන් කෘෂි කාර්මික අස්වැන්නේ වැඩිවීමක් තියෙනවා. වගා නොකල කුඹුරු වල වගා කිරීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. අපි ඒ ගැනත් සලකනවා. එළවලු වගා කිරීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. නමුත් මේ වගා කරනව කොහෙද විකුණගන්නේ? කොහෙද අලෙවි කරගන්නේ? එතනදී තමයි ඔබතුමාලගේ වගේ ආයතන වැදගත් වෙන්නේ. නෑ තව දැන් වැදගත් දෙයක් තමයි දැන් පේජ් මහත්මයා කිව්වා අර ක්‍රේට්ස් කියන්නේ දැන් ඔය මේ පෙට්ටි වගේ අසුරුම් කරලා. දැන් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ අපිට ඇඹිලි පිටියේ වැවෙන කෙහෙල් කැන් ගෙඩිය කොළඹට ගේන්න බෑ මේ හැතැම්ම 100 කිලෝමීටර් 150 මේවා කළා. නමුත් ඕස්ට්‍රේලියාවේ චීනේ හැදෙන නිව්සීලන්තේ හැදෙන ඇපල් ලංකාවට ගේනවා. මිදි. ඉතින් ඒක නිසා දවසක් මට මතකයි මේ මගේ මේ සිංහලෙන් බිස්නස් පොත් එළි දැක්වීම උළෙලකට මේ හෙට්ටිගොඩ මැතිතුමා ආවා. එතුමා කියපු ප්‍රශ්නයක් තමයි මේ අපි ඇඹිලි පිටි එක්කෙනා කල්පනා කරලා බලන්න මේ ජපානයේ ඉඳන් කොහොමද මේ මිනිස්සු මේ කැඩෙන්නේ නැතුව ටීවී එකක් එව්වේ. ඒ ප්‍රශ්නේ අපි අහන්න ඕනේ. ඇහුවාම තමයි මට කල්පනා වෙන්නේ ඇයි මට මේ කෙහෙල්කෙන් ඇවරියේ පිටකොටුවට යවා ගන්න බැරි මේක තැලෙන්නේ නැති වෙන්නේ. මම හිතන්නේ ඒ සාකච්ඡාව මිනිස්සුන්ගේ තුල දැන් සිද්ධ වෙගෙන යනවා. දැන් අපිට දකින්න පුළුවන් මේ වෙළඳසැල් මේ වගේ දේවල් ඒම නිසා දැන් අපි දකින්නවා සාමාන්‍ය වෙළඳ පොලෙත් එළවලු බොහොම ලස්සනට අසුරලා තියෙනවා. හොදලා තියෙනවා. ඉතින් මේ මුළු පද්ධතියෙම වෙනසක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම සිල්ලර වෙළඳාම කියන්නේ අපේ රටේ ආර්ථිකයත් එක්ක තදින්ම බැඳිච්ච ප්‍රධාන කොටස සිල්ලර වෙළඳාම. අර ඔබතුමා කිව්වා මම පොඩි කඩේම තමයි මම මේ ලොකු කරලා ලස්සන කරලා කරන්න කියලා. ඒ පොඩි කඩේ අපේ රටේ මිනිසුන්ට හරිම සමීපයි. ඒ පොඩි කඩේ ටිකක් ලොකු කරලා ලස්සන කරලා ලස්සනට පාට ගාලා ඔබතුමා සකස් කරලා තියෙනවා. මහ ජනතාවට බොහොම සමීපයි ඒ ආයතන. පොඩි කඩේ සිල්ලර කඩේ වගේම දැන් ඒක වෙනත් නමකට හරවගෙන තියෙනවා ඔබතුමාලා. ජාතික සංවර්ධනයේලා පෞද්ගලිකාංශයේ කාර්යභාරය පිළිබඳව අප කතා කරමින් සිටින්නේ. පුළුල් ජාතික සංවාදයක් සඳහා ප්‍රවේශයක් හැටියට අද සාකච්ඡාව සලකන්න පුළුවන්. මා හිතන්නේ මා කල්පනා කරන හැටියට මේක අපි විතරක් කළ යුතු වැඩක් හැටියට මා සලකන්නේ නැහැ. රට ගැන හිතන, රටේ අනාගතය ගැන හිතන විශේෂයෙන් ජනමාධ්‍ය පද්ධතියම එකතු වෙලා අපේ රටේ අනාගතය වෙනුවෙන් රාජ්‍ය අංශය ශක්තිමත් වෙනවා වගේම පෞද්ගලිකාංශය ශක්තිමත් වෙලා රටේ අනාගතය වෙනුවෙන් රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන දැකීම අපේ බලාපොරොත්තුව. කිරිවන්දනී මහත්තයා. ඔව් මම හිතන්නේ මේ හොඳ ප්‍රවේශයක් අපි මේ සංවාදයේ ගොඩනගන්න. මේක අර පේජ් මහත්මයා කිව්වා වගේ මමත් විශ්වාස කරන දෙයක් තමයි අපිට මේ සංවාදේ පටන් ගන්නට ඕන පල්ලෙහා මට්ටමින් සහ ඉහළ මට්ටමිනුත් විද්වතුන්ගෙන් ප්‍රතිපත්ති සාධනය කරන්නන්ගෙන් ඒ වගේම ඉහළ මට්ටමේ කළමනාකරණය සහ ව්‍යාපාරික කටයුතු කරන්නත් ඒ වගේම ගම් මට්ටමත්. මොකද හුඟක් මේ සහනාධාර සංකල්පය මත අපේ මානසිකත්වයේ ගොඩනගාගත් පරිසරයක තමන් මහන්සි වෙලා උපයාගෙන තමන්ගේ ආදායම වැඩි කරගන්නවයි කියන පැත්තට මානසිකත්වයේ ගන්න එක ව්‍යවසායකත්වය. එතකොට ඒ කාරණේ සඳහා සංවාදයක් අවශ්‍යයි. මේ සංවාදය අපිට කරුණු ගන්නා මේ ක්ෂේත්‍ර කීපයක් කරත හැකි. එකක් තමයි අපේ මේ භූමියෙන් ලබන ඵලදායිතාවය. දැන් අපිට විශාල යායවල් නැහැ. දැන් අපිට මම හිතන්නේ
මේ දීපල් මහත්මයා මන් දන්නේ එකඟ වෙනවද කියලා. ගොවිපළ කළමනාකරණය කියලා උගන්වන්නේ එක්ක ඕස්ට්‍රේලියාවේ හෙක්ටයාර්ස් 1200ක් වගේ සුළු ගොවියෙක් ගැන. එහෙම නැත්නම් ඇමරිකාවේ හෙක්ටයාර් 500ක් තියෙන සුළු ගොවියෙක් ගැන කතා කරන්නේ. අපේ සුළු ගොවියා කියන්නේ අක්කර කාලේ මිනිස්සෙක්. එහෙම නැත්නම් අක්කර භාගේ මිනිස්සෙක්. අන්න ඒ මිනිස්සයා ඵලදායි මිනිස්සෙක්. එයාගේ අස්වැන්න වැඩි කරන්නේ කොහොමද? එයාගෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද කියන සංවාදයට පුද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් දෙගොල්ලම අවුල් වෙන්නට ඕන. රාජ්‍ය අංශෙට හුඟක් දේවල් කරත හැකි. මොකද රාජ්‍යයේ ඉන්න මේ ශාස්ත්‍රීය මට්ටමේ ඉන්න දැන් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් ගත්තාම ගමට සම්බන්ධ නිලධාරීන් 30-40ක් ඉන්නවා විවිධ විෂයන්ගෙන්. මෙයා එතනට උදව් කරන්නට ඕන. මොකද රාජ්‍ය සේවකයා කියන්නේ ටැක්ස් ගෙවන බදු ගෙවන මිනිසුන්ගේ මේ සේවකයෙක්. ඒ නිසා එයාගේ යුතුයකමක් තියෙනවා. පුද්ගලිකාංශය එයා නොතකාරින්න වටින්නේ නැහැ මේ කුඩා මිනිස්සයා. ඒ මිනිස්සයාගේ තියෙන අතිරික්ත නිෂ්පාදනයේ ගණ්ඩ ක්‍රමයක් හදන්න ඕන. දැන් මේ ගමටම ගිහින් මේ තමන්ගේ ගුණාත්මක නිෂ්පාදන ටික ගන්නවා වගේ ඒ පැත්තට යනවා. ඉතින් මේ සංවාදය ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් යන්නට ඕන. එහෙම වුණොත් විතරයි මම හිතන්නේ ඒකෙදි මේ වගේ මේ සංවාද අත්‍යවශ්‍යයි. දෙවෙනි කාරණේ තමයි මේ හිතන හා මේ ක්‍රියාත්මක කරන යම් සිද්ධාන්ත කේන් සාමිවරයාගේ ඉල්ලුම සැපයීම තරංකාරී වෙළඳපළ ලංකාවට ගැලපෙනවද? රේගන් බොහොම ඉහළින් පටන් ගත්තා ඇමරිකාවේ පුද්ගලිකාංශය. මොකක්ද උනේ? කැත බොහොම ඉහළින් පටන් ගත්ත පුද්ගලිකාංශය එංගලන්තේ. මොකක්ද උනේ අද? අද ඇමරිකාව ආර්ථික ක්‍රමය කියන්නේ විනයක් නැති ආර්ථික ක්‍රමය. බැංකුවල කිසිම විනයක් නැහැ. දුන්න ණය ගොහෙ ගියාද කියලා දන්නේ නැහැ මිනිස්සු. ඒ මිනිස්සු අපිට මං හිතන්නේ අපි ඒලා දාගෙනව නෙවෙයි. අපේ බැංකු ක්‍රමය එයාටින් කොච්චර වැදගත්ද අපේ රටේ තියෙන ශ්‍රී ලංකා මහා බැංකුව ඇතුළු අපේ බැංකු පද්ධතිය. ඒ නිසා මේ ඒවා ඒ න්‍යාය ධර්ම උගන්වපු අය පවා කියනවා අපි හිතපු දේ නෙවෙයි උනේ කියලා. ඉතින් ඒ නිසා අපිට මේ සංවාදේ ගොඩනගා ගන්න අපිට මොඩලයක් එකපාරට මේ ගෙන්නලා මේ රෝපණය කරන්න මොඩලයක් මං හිතන්නේ අපිට හොයාගන්න පුළුවන් වෙයිද කියලා. අපේ රටෙන් ඒක ගොඩනගා ගන්න පුළුවන්. ඒතකොට මේ අංශයට අපි බෙදා ගන්න එක වැරදි. පුද්ගලික අංශයේද රාජ්‍ය අංශයේද කියලා බෙදා ගන්න එක වැරදි. අපි සියලු දෙනාම එක මානයක යන්නට ඕන. ඒක ඉලක්කයකට යන්න ඕන. ඒ ඉලක්කය මේ රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම. සාර්ථකත්වයේ සඳහා දැනුම සහ විනය කියන දෙකම අවශ්‍ය වෙනවා. සමහරවිට දැනුම තියෙනවා විනය නැහැ. සමහරවිට විනය තියෙනවා දැනුම නැහැ. මම හිතනවා සාර්ථක පෞද්ගලික ව්‍යවසායකයෙක් කියන්නේ මේ දෙකම තියෙන පුද්ගලෙක්. මම හිතන්නේ මෙතන ඉන්න තුන්දෙනා නම් ඒ දෙකම සමබරව තියෙන අය කියලා. අපේ රටේ එහෙම පුද්ගලයෝ තවත් ඉන්නවා. ආදර්ශවත් ව්‍යවසායකයෝ ඉන්නවා, ව්‍යාපාරිකයෝ ඉන්නවා, කල්පනාකරන ශේෂ්ඨයේ විශිෂ්ටයෝ ඉන්නවා. ඒ හැම දිනාටම ගෞරවයක් හැටියට සලකනවා. අද දොරමඩලාවට ඔබතුමලා සහභාගී වීම දීපල් මහත්තයා මම හිතනවා මේ කිරිවන්දනී මහත්මයා කියපු දේ නිසා මට හිතෙනවා පුංචි උදාහරණයකින් මේක මම හිතන්නේ අවසාන වටේ නිසා දැන් අපි දකිනවා එකපාරටම දියුණු වෙන එක ක්ෂේත්‍රයක් තමයි සංචාරක ක්ෂේත්‍රය. දැන් සංචාරක කියපු ගමන් අපිට මතක් වෙන්නේ සුද්ධ වෙන එක විතරයි. නමුත් අද විදේශිකයන් පමණක් නෙමෙයි දේශීය සංචාරකයෝ විශාල ප්‍රමාණයක් ලංකාවේ සංචරණය කරනවා. දැන් අපි ත්‍රිකුණාමලයට යනවා. අද ත්‍රිකුණාමලයට ගියයින් පස්සේ ත්‍රිකුණාමලයට මිනිස්සු යනවා හරියට. හැබැයි නවතින්න තැන නැහැ. දැන් පිටරට සංචාරකයොත් එනවා. එතකොට අපි දැන් මොකද කරන්නේ? දැන් මේකට හෝටල් හදන්න කල් යනවා. දැන් අපිට මොකද්ද කරන්න පුළුවන්? දැන් මම දකිනවා ලොකු අවස්ථාවක්. මොකද්ද? ඒ ත්‍රිකුණාමලයේ තියෙන මිනිස්සුන්ට පුළුවන් තමන්ගේ ගෙවල් වල කාමරේ අලුත් වැඩියා කරලා හදාගන්න මේ සංචාරයට එන කෙනෙකුට රැයට නවතින්න දෙන්න. දැන් ගොඩාක් පිටරටවල වල තියෙනවා මේ වගේ පොඩි මේ තැන් මේ බෝඩ් ඇන් බ්‍රෙක්ෆාස්ට් කියලා. ගෙදර අය තමයි මේව කරන්නේ. දැන් හිතන්න මේක සංවිධානාත්මකව කරන්න පටන් ගත්තොත් දැන් කෙනෙකුට හිතන්න පුළුවන් නෑ මේක කරන්න නම් ලොකු ගෙයක් තියෙන්න ඕන කියලා. අන්න වැරදිච්ච තැන. අද මේ පොල්ලතු පැලක රාත්‍රියක් ගත කිරීමට සමහර විට මේ ලොකු හෝටලයක රාත්‍රියක් ගත කිරීමට වඩා මිලක් ගෙවන්න කැමති සංචාරකයෝ ඉන්නවා.
එතකොට අපි හිතමු ත්‍රිකුණාමලයේ උදාහරණයක් හැටියට ගත්තයින් පස්සේ ත්‍රිකුණාමලයේ යම්කිසි ආයතනයකට අපි කියමුකෝ රාජ්‍ය ආයතනයක් වෙන්න පුළුවන්, පළාත් සභාව වෙන්න පුළුවන්. මේ වගේ කියනවා සංචාරකයෝ සඳහා තමන්ගේ ගෙදර කාමරයක් හදන්න පුළුවන් අය යම්කිසි විදිහකට රෙජිස්ටර් වෙන්න කියලා. එතකොට එක්කෙනෙක් කියන්න පුළුවන් මට අපේ ගෙදර පොල්ලතු වලින් හදලා ලස්සනට හදලා තියෙනවා. අපි හැබැයි ඒකේ පිරිසිදු කාමරයක් දෙන්න පුළුවන්. ඊට පස්සේ හිතන්න මේ සියලුම දෙනාගේ ගෙවල් සියලු දෙනාටම කියනවා මොබයිල් ෆෝන් එක ගන්න තියාගන්න. දැන් ලංකාවේ ජනගහනයේ 62%කට මොබයිල් ෆෝන්ස් තියෙනවා. දැන් එතකොට මේ ඔක්කොම තොරතුරු කාරණා තුනක් සිද්ධ වුණොත්. එකක් මේවට ප්‍රමිති නියම කරොත්. මෙන්න මේවා තමයි අවම තියෙන්න ඕනේ. ඊට පස්සේ මොනවද තියෙන්නේ කියන එක අනුව අපි මේවා ග්‍රේඩ් කරනවා. පොල්ලතු ගෙදරක නවතින එක, කූඩාරමක නවතින එක, සාමාන්‍ය ප්‍රමාණයේ කාමරයක නවතින එක, වායු සමනය කර කාමරයක. මේ ඔක්කොම දාලා වෙබ් අඩවියක් හැදුවා. වෙබ් අඩවියක් හදලා අපිට පුළුවන් එතකොට ඕන කෙනෙකුට දැන් ත්‍රිකුණාමලේ යනවා නම් මෙන්න කැමති જાතියක කාමරයක්. හැබැයි හොඳ අය බලලම තෝරලා ඒව දෙන්නත් වෙනවා. නැත්නම් පහවදා උදේ එළි වෙනකොට අනික් ගෙදර තියෙන උළු ටිකක් නැති වෙන අවස්ථාවක් තියෙනවා. සමහර ගෙවල මම හිතන්නේ ඒ තෝරගන්න ඕන තමන් දෙන්නේ කාටද කියලා. ඒ වගේ ඒවා ඉතින් ඕනම ව්‍යාපාරයකට යනකොට තියෙන අවදානම් ඒවා තියෙනවා. පරිස්සමත් වැදගත්. රයිට්. දැන් අපි පිට රටවල ගිහින් නතර වෙලා තියෙනවා. අපි කාගේ කවුද කියලා දන්නේ නැහැ. නමුත් අපිට නතර වෙන්න දීලා තියෙනවා. දැන් මේ වගේ විශාල පද්ධතියක් වුණොත් දැන් මොකද්ද වෙන්නේ? එක පාරටම විශාල සංඛ්‍යාවක් අපිට පුළුවන් වෙනවා මේ ආර්ථික ක්‍රියාදාමයට සම්බන්ධ කරගන්න. දෙවෙනි එක තමයි කිරිවන්දිනී මහත්මයාට වැදගත් දෙයක් කිව්වා මේ සංචාරක ව්‍යාපාරයේ උදාහරණයකට ගත්තේ මේක පැහැදිලි කරන්න. දැන් අපිව බලන්න එන්නේ ඇයි? අපේ තියෙන සුවිශේෂ ලක්ෂණය නිසා. අපේ පරිසරය, අපේ සංස්කෘතිය, අපේ හැදියාව. දැන් අපි ඔය තුන විනාශ කරගත්තොත් මෙහෙන්න ඕනේ මුකුත් බලන්න. හරි? එතකොට අපි සංචාරක ව්‍යාපාරයේ මං හිතන්නේ ලංකාවට තියෙන හොඳම ව්‍යාපාරයක් ඉස්සරහට යන්න. මොකද මිනිස්සු සල්ලි ගෙවලා ඇහිල්ලා අපි බලලා යනවා. නේ? තමන්ගේ සල්ලි වියදම් කරගෙන. ඊට පස්සේ අද ලෝකේ මේ ලෝකේ මහ විශාල සංඛ්‍යාවක් යනවනේ. අපිට මේ මහ ගොඩක් ඕනේ නැහැ. මේ මිලියන ගාණක් ආවොත් එහෙම අපිට පාරේ බහැලා යන්න බෑ. දැන් ගියොත් එහෙම සීගිරියට ගියාම සීගිරිය නැග ගන්න බෑ. මොකද එච්චර ලොකු සංචාරකයින් එන්න තැන් අපිට නැහැ. එහෙනම් අපිට ලොකු තැනකට යන්න පුළුවන්. එහෙනම් අපි සියලු දෙනාම අපේ දේවල් ආරක්ෂා කරගන්න ඕනේ. අපේ තියෙන ගතිසිරිත්. දැන් ඒවා අරගෙන ගත්තොත් එහෙම ඊට පස්සේ අපි නෙමෙයිනේ. ඒතකොට අපිව බලන්න කවුරුවත් එන්නේ නැහැ. ඒ නිසා ඊටාම වැදගත් අපි මේ මොන දේවල් කරත් අපේ කිසියම් අනන්‍යතාවයක් තියෙනවා. දැන් මට මතකයි කවුද මහත්මයෙක් ලස්සන උදාහරණයක් කිව්වා. දැන් ලංකාවට අර්ථපල් ගෙනාවා. අර්ථපල් ගෙනාවයි කියලා අපි ස්මෑෂ් පොටැටෝස් හදලා කන්නේ නැහනේ. අපි හදන්නේ අල කිරි හොද්ද. ඉතින් අන්න ඒ වගේ අපි මේ පිටින් එන ඒවා අපිට මේ ගැළපෙන විදිහට හදාගෙන නමුත් අපේ තියෙන දේවල් ආරක්ෂා කරගන්න ඕනේ. අපේ පරිසරය ආරක්ෂා කරගන්න ඕනේ. අපේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න ඕනේ. අපේ සාර ධර්ම ආරක්ෂා කරගන්න ඕනේ. මේවා නොකර මොන හරි කරොත් එහෙනම් ඊට පස්සේ අපි නෙවෙයි. ඊට පස්සේ අපිට ගොඩක් කල් පවතින්න බෑ. දැන් ඒක මම හිතන්නේ මෙන්න මේ උදාහරණය මම ගත්තේ අර කිරිවන්දිනී මහත්තයා කියපු විදිහට මේ කුඩා මට්ටමේ අයටත් සහභාගී වෙන්න පුළුවන් ආර්ථික ක්‍රියාදාම අපි හොයාගන්න ඕනේ තරම් තියෙනවා. ඉතින් අන්න ඒක නිසා ඒ දේ තේරුම් ගත්තොත් මේ පෞද්ගලික අංශය කියලා කියන්නේ මේ ලොකු කම්පැනි නෙමෙයි. ඒකම තමයි මේක සයිස් එක විතරයි වෙනස්. නැත්නම් ප්‍රමාණය විතරයි වෙනස්. මම හිතනවා දීපල් සූර්යරච්චි මහත්මයාගේ පිළිතුර වඩාත් වැදගත් වෙන්නේ අනාගතයේ උදෙසා අපිට මොනවද අලුතෙන් කරන්න පුළුවන් කියන සිතුවිල්ලට අලුත් යමක් එතුමා එකතු කළා. අපිට පුළුවන් නම් ලැයිස්තුවක් හදන්න. මතන සමහර විට හැමෝටම නිර්මාණාත්මකව පරිකල්පන ශක්තියකින් යුතුව හිතන්න හැකියාව නැහැනේ. දැනුම සහ විනය ඇති වෙන්න පුළුවන්. නමුත් අලුත් නිර්මාණාත්මක අදහස් නැති වෙන්න පුළුවන්. ඒකින්ද තමයි දොරමඩලා වගේ වැඩසටහන්වල දීපාල් මහත්තයලා වගේ උදවිය එහෙම අලුත් නිර්මාණාත්මක අදහස් සමාජගත කළ යුතු වන්නේ. එහෙම ලැයිස්තුවක් අපට හදලා දෙන්න පුළුවන් නම් මම හිතන අලුතින් ආයෝජනය කරන්න පුළුවන් අයට, මුදල් යොදවන්න පුළුවන් අයට, ඒ දැනුම විනය තියෙන අයට කරන්ට වැඩ තියෙනවා අපේ රටේ. මම ඔබතුමා මතු කළ කාරණා ඉතාමත් වැදගත්. අපිට ඉස්සරහදිත් තව කතා කරන්න පුළුවන් අපිට මොනවද අලුතෙන් කරන්න පුළුවන් දේවල් කියන මාතෘකාව. අපිට මොනවද අලුතෙන් කරන්න පුළුවන්? දීපල් සූර්යරච්චි මහත්මයා ඒකට ආරම්භයක් දුන්නා. දීර්ඝ සමාජ සංවාදයකට ආරම්භයක් ඒක පේජ් මහත්මයා. මම කියන්නේ මේ
මේ අපේ රට ඉස්සරහට අරන් යන්න අපි බලන්න තියෙන්නේ මේ යුද්ධයෙන් පස්සේ දෙවනි ලෝකයේ යුද්ධයෙන් පස්සේ ජපාන් රට හැදුවේ කවුද? Honda, Sony, අපි වගේ Toyota, Nissan ඒ වගේ අපි වගේ මිනිස්සු. දැන් ඒ ශක්තියක් තිබෙන්න ඕන මේ අපේ බිස්නස් කරන්නේ මිනිස්සු. මේ රටේ විශ්වාසයක් තියෙනවා. දැන් හොඳ විශ්වාස කාලයක් ලැබිලා තියෙනවා. දැන් මේ රටේ අනිත් රටවලට අරන් යන්න බලාපොරොත්තුවක් තිබෙන්න ඕන. ඉතින් අපි දැන් බ්‍රෑන්ඩ්ස් හදන්න තියෙනවා. එක පැත්තෙන් ටුවරිසම් පැත්තෙන් අනිත් පැත්තෙන් අපි බලන්න තියෙන්නේ අපේ ඇග්‍රිකල්චර් කන්ට්‍රියක්. මෙතන ඇග්‍රිකල්චර් වලින් අපි මොනවාද සුද්දලාගේ කාලේ තිබුණ තේක. එතනින් එක කම්පැනියක් තියෙනවා ලෝකට අරන් ගිහලා තියෙනවා. එකම එක කම්පැනියක් ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ් එකක් ටිල්මා. ඊට පස්සේ ඒ විදිය තරංග කරන්නේ අනිත් ලෝකේ තියෙන ලොකුම සුපර් මාකට් වල තරංග කරන්නේ බ්‍රෑන්ඩ් එකම එකක් තියෙනවා ලංකාවේ අපේ ඩිල්මා එක විතර. මේ විදියට අපිට බ්‍රෑන්ඩ්ස් කීපයක් හදන්න ඕන. හැදුව නැත්නම් අපි මේ රට ජනතාව මේ ළමයින්ට රස්සාල් හදන්න බෑ. අපේ කම්පැනිස් මේ රටේ තියෙන කම්පැනිස් බලන්න තියෙන. අපි මොනවාද ලෝකට අරන් යන්න පුළුවන්. එහාට අරන් යන්න අපි මේ රටේ තරංගයක් තිබෙන්න ඕන. මේ රටේ තරංගයක් තිබුණොත් තමයි ඒ රටට අරන් යන්න පුළුවන්. එවනම් අපි බය වෙන්න බෑ. පිට රටෙන් බහන්න ගෙන මෙතන තරංගයක් වෙන්න. අපි බය වුණොත් අපි දන්නවා මේ රටේ බහන්න අනිත් රටවලට අරන් යන්න බෑ. දැන් මේකත් පොඩ්ඩක් මාරු කරන්න. මේ යුද්ධ කාලේ අවුරුදු 27 30ක් වෙනකොට අපි තුනේ මේ රට අපිම තමයි කරන්නේ. ඒක හොඳයි. දැන් මෙතනින් අපි මාරු වෙන්න තියෙන අනිත් පැත්තට. අපි හිතුන්නේ නැති දියක් ඉවර වුණා දැන්. ආණ්ඩුවක් කළා ඉවරයි දැන්. දැන් අපේ අතේ තියෙන්නේ. අපි ආණ්ඩුවෙන් අපිට ඩියුටි ෆ්‍රී ටැක්ස් ෆ්‍රී ඒව ඕනේ. අපි දැන් කරන්න තියෙනවා. අපි රිස්ක් එකක් ගන්න තියෙනවා. අපි අද සල්ලි හදන්න බලන්න බෑ. අපි බලන්නේ ජීවිත කාලේ ලැබෙයි එක. ලැබෙන දවස් අහන්න එපා. රට වෙනුවෙන් අපි මොනවද කරන්නේ? රට වෙනුවෙන් අපි තමයි අපේ බ්‍රෑන්ඩ් දෙකක් තුනක් හදලා ලෝකට අරන් යනවා. Toyota වගේ ඒක ජපාන් වල තියෙනවා. ඉන්දියාවේ බලන්න කවුද ටාටාලා බිරලාලා ඒ වගේ මිනිස්සු ඉන්නේ. අපේ තියෙන්නේ නව ලෝක මුදලාලි, දහස මුදලාලි හිටියා. ඒ වගේ මුදලාලි අපේ මේ ලෝඩ්ස්ටාර් ජිනසේන මුදලාලි, DSI ගේ මහතුරු. ඒ වගේ මහතුරු කීප දෙනෙක් හදන්න ඕන. මේවා තමයි රටට අරන් යන්න තියෙන්නේ. නැත්තම් මං හිතන්න බෑ මේක තනිකරෙන් ආණ්ඩුවෙන් රජයෙන් කරන්න පුළුවන් දෙයක් කියලා. ආණ්ඩුවෙන් රජයෙන් මේ භාණ්ඩයක් ලෝකෙට අරන් යන්න බෑ. මේක භාණ්ඩයක් මොන හරියක් ලංකාවේ පාවිච්චි කරනවා නම් අපි පාවිච්චි කරන ආණ්ඩුවෙන් දෙන එකක් කෝච්චි යන එකයි බස් වල යන එකයි ඉස්පිරිතාල එකයි ඉස්කෝලේ. භාණ්ඩ පාවිච්චි කරන්නේ නැහැ අපි. ආණ්ඩුවෙන් අපි බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා අපේ පාරිභෝගික දැනගන්න තියෙන්නේ අපේ ප්‍රයිවට් සෙක්ටර් එකට උදව් වෙන්න ඒ විදිහට අපෙන් චැලෙන්ජ් එකක් කරන් දෙන්න. ප්‍රයිවට් සෙක්ටර් දැන් ඔයාලා මොනවා කරන්නේ කියලා. මං ඉල්ලන්නේ අපින් ආන්න කාගෙස් ඔයා මොනවා කරන්නේ කියලා. ඔව්. ඊට පස්සේ කතා කරන්නේ. ඔව්. පේෂ් මහත්තයා මතු කළ කාරණාව බොහොම වැදගත්. අපි මොනවද ලෝකයට දීලා තියෙන්නේ? දීලා තියෙන දේවල් තියෙනවා. නමුත් ඉදිරියේදී අපි මොනවද දෙන්නේ? ඒ කාරණාව බොහොම වැදගත්. හැබැයි අපේ රටට තරඟය සඳහාම කියමින් බොහෝ දේවල් අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් බොහෝ දේ පිට රටින් ගෙන්වීම ආනයනය කිරීමේ හානිකර ප්‍රතිඵල තියෙන්නත් පුළුවන්. දැන් අපි උදාහරණයක් හැටියට චීනය ගත්තොත් එහෙම චීනේ භාණ්ඩයක් නිෂ්පාදනය කරන අපි කියමු ඉදිකට්ටක් කියලා කෝටි 130කට නිෂ්පාදනය කරන ඉදිකට්ටකට වැය වෙන මුදල පිරිවැය බොහොම අඩුයි. නමුත් ලංකාවේ කෝටි 2කට ඉදිකට්ටකට වැය කරන්නට සිදුවෙන මුදල වැඩි. ඉතින් අපේ මිල වැඩි චීන ඉදිකට්ටකට වඩා. චීනෙන් ලාභයට ඉදිකට්ටු ගෙනාවොත් එහෙම අපේ රටේ ඉදිකට්ටු නිෂ්පාදකයාට මොකද වෙන්නේ? එහෙම හිතන්න ඕන තැනුත් තියෙනවා. හැම භාණ්ඩයක්ම ආනයනය කළොත් සමහර විට හානිකර ප්‍රතිඵල තියෙන්නත් පුළුවන්. නමුත් ඔබතුමා
everything certain limit වලින් තියෙන්නේ. නිකන් මේ අරලා දෙන්න බෑ. මේකේ කොටසක් තියෙන මේ විදිහට පිළිවෙලක් තියෙන මේ විදිහට කරන්න තියෙනවා. ඔබතුමා ඉතාමත්ම වටිනවා මතු කළ අදහස. අපි ලෝකයට අරගෙන යන්න උමනා කරන දේවල් තියෙනවා. ඔබතුමාම ඒකට ආරම්භයක් දෙන්න අපි ආරාධනය කරනවා. ඔබතුමාට ශක්තිය තියෙනවා. ඔබතුමාගේ ශක්තිය වලින් තවත් රටේ එහෙම උදවියේ ඉන්නවා, ව්‍යාපාරිකයෝ ඉන්නවා, නිෂ්පාදකයෝ ඉන්නේ. එයාත් ලෝකයට මොන හරි භාණ්ඩ නිෂ්පාදන ඒ බ්‍රෑන්ඩ්ස් කියලා ඔබතුමා හඳුනන ඒවා හඳුන්වා දිය යුතුයි. කියන දැන් බලන්න අපි දන්නේ ජපානයේ අගමැතිතුමාගේ නම කවුරුත් දන්නේ නැහැ. නමුත් ජපානයේ භාණ්ඩ කීපයක් කියන්න කිව්වොත් හැමෝම දන්නවා සෝනි, ටොයෝටා, නිසාන්. මේ ලෝකේ සාර්ථක වෙච්ච හැම රටක්ම හොඳ බ්‍රෑන්ඩ්ස් හදලා තියෙනවා. ඒතකොට මේ මෙතුමා කියන එකේ වැදගත්කම ඒකයි. ඒතර අපි මේ වගේ බ්‍රෑන්ඩ්ස් හදුවොත් මේ රටේ එහෙනම් අපිට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මේ බ්‍රෑන්ඩ් එකක තියෙන වැඩි මිල අන්න ඒක අපි ලංකාවට ගන්න ඕනේ. නැත්තම් අපිට ලැබෙන්නේ ශ්‍රමයට ගෙවන මිල විතරයි. අපේ බ්‍රෑන්ඩ් වලට වැඩි මිලක් ගන්න පුළුවන්. හොඳයි. අපි ඒකට වැඩි මිලක් ගන්න පුළුවන්. හොඳයි. අවසාන මිනිත්තු ආචාර්ය කිරිවන්දනිය මහත්තයා. අසන්ත ඔබතුමාට ස්තුති කරන ගාම මේ සංවාදයෙන් ආරාධනා කළාට ඇත්ත වශයෙන් එක මේ ජීවිත පරිත්‍යාගයෙන් කරපු එක පරිච්ඡේදයක් අවසන් වෙගෙන යනවා. මම හිතන්නේ මිනිස්සුන්ගේ ජීවිත ගත්තොත් එක 27000ක් 30000ක් විතර මිනිස් ජීවිත. ඒක කවුරුත් අපි බොහොම සන්තෝෂයටපත් වෙනවා. ඒ පරිසරයෙන් දැන් කාගෙත් වක්කීමක් තියෙනවා. කුඩා මේ ගමේ ඉන්න පුංචි මිනිස්සයාගේ ඉඳලා ඉහළම මට්ටමේ ඉන්න කොයි කාගෙත් වක්කීමක් තියෙන අලුතෙන් හිතන්න ඕන. අලුත් නව්‍යතාවයක් ඉනෝවේෂන් අලුත් දෙයක් ගැන හිතන්න ඕන. මන් සන්තෝෂ වෙනවා මෙතුමා කිව්වා වගේ මන් සන්තෝෂ වෙනවා. Forbes magazine එකේ ලෝකේ හොඳම මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් 50යි අපි ඉන්නවා. තවත් සංග්‍රහවක මේ පරිශ්‍රණයකදී 637ක අපි තුන්වෙනියා. ඒ අර බ්‍රෑන්ඩ් එක කියන එක ඒකෙන් තමයි අපි අනන්‍යතාවයක් රට ගන්න හින්දා අපි කවුරුත් තමන් ඉන්න ක්ෂේත්‍රය පුද්ගලිකාංශයේද රජයේද එහෙම නැත්නම් මම මේ කුඩාවට මගේ වැඩක් කරගෙන ඉන්නවා කියන්නේ නව්‍යතාවයක් වුණ නිර්මාණය කරන්නට ඕන අලුත් දෙයක් නිෂ්පාදනය කරන්න ඕන. එහෙම කළොත් මම හිතන්නේ ශ්‍රී ලංකාවට ලැබිච්ච ඒ කීර්ති නාමය යලිත් ලබා ගන්න පුළුවන්. හොඳයි. ඒකට ප්‍රාරම්භයක් හැටියට මේ දොරමඩලාව පත් වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ලෝකයට අලුත් දේවල් අරගෙන යන අපේ රටේ සංවර්ධනයට පෞද්ගලිකාංශයේ සක්‍රීය ලෙස වඩා ප්‍රබල ලෙස දායක වෙන යුගයකට ආරම්භයක් බවට මේ සාකච්ඡාව පත් වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. තවත් එහෙම සංවාද සාකච්ඡා ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ රටේ ව්‍යාපාර කළමනාකරන ක්ෂේත්‍රයට අලුත් හැඩයක් නව මුහුණුවරක් එකතු කරපු දීපාල් සූර්යාරච්චි මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කාගීල් සමාගමේ ප්‍රධාන විධායක අපේ රටේ කීර්තිමත් ව්‍යාපාරිකයෙක් Tamanගේ සමාගම මේ රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ හිණිපෙත්තටම රැගෙන ගිය ප්‍රායෝගික වශයෙන් ඒ හිණිපෙත්තටම රැගෙන ගිය රංජිත් පේජ් මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ රටේ කීර්තියක් ගෙන ආපු විද්වතෙක් අපේ රටේ ග්‍රාමීය ආර්ථිකයට ශක්තියක් වුණු සනස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දනිය මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් නැවතත් දොරමඩලාවකින් හමු වෙනතුරු සමුගන්නවා. බොහොම ස්තුතියි. ඇසිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්බිම අවදි කරන හඬ